අයිබෝන් ළමයි අපි අද චතුර්ථක පාඩම මතක් කරගමු. පාඩම උගන්වනවා නෙමෙයි පාඩම මම ඔයගලන්ට කරපු පාඩම මතක් කරලා දෙන්නම්. හැම ගැටලුව ආකාරයකින්ම එක ගාන හදාගෙන ගිහිල්ලා. ඒ කියන්නේ චතුර්ථකවල සංඛ්‍යා ටිකක් දුන්නාම චතුර්ථක හොයන්නේ කොහොමද? මාතය, පරාසය, මධ්‍යස්ථය, මධ්‍යන්නේ ඒවා හොයන්නේ කොහොමද කියන එකයි. ඊගාට වගුවක් ඇසුරෙන් චතුර්ථක සොයන විදිය, ඊගාට වක්‍රයක් ඇසුරෙන් චතුර්ථක හොයන විදිය අපි කරමු. මොකද පළවෙනි ප්‍රශ්න පත්‍රයේට ලකුණු 10ක ගාණක් මේ චතුර්ථක හෝ ජාල රේඛය හෝ වට ප්‍රස්ථාර වලින් එනවා. ඒ තුනෙන් ගොඩක් වෙලාවට චතුර්ථක වලින් දෙනවා. ඒක නිසා අපිට මේ පාඩම ඉතාම වැදගත් පාඩමක්. හරි? අපි පන්තියේ පටන් ගමු. බලන්න පළවෙනි ගාන. මම මේ උගන්වනවනේ මේ පාඩම පුනරීක්ෂණ ගණන් මතක් කරනවා. හරි? චතුර්ථක වලින්. සිසුන් පිරිසක් පරීක්ෂණයකදී ලබාගත් ලකුණු පහත දැක්වේ. සිසුන් පිරිසක් පරීක්ෂණයකදී ලබාගත් ලකුණු පහත දැක්වේ. මේ සංඛ්‍යා ටිකක් දීලා තියෙන විභාගයකදී ගත්ත ලකුණු මේ තියෙන්නේ. ඉහත දත්ත වෘන්ත පත්‍ර සටහනක දක්වන්න. වෘන්ත පත්‍ර සටහනක දක්වන්න කියලා කියනවා. ඊගාට ඉහත දත්වල මාතය මේ මාතය හොයන්න කියනවා. ඊගාට පරාසය හොයන්න කියනවා. ඊගාට මධ්‍යස්ථය හොයන්න කියනවා. පළමු චතුර්ථකය හොයන්න කියනවා. තුන්වන චතුර්ථකය හොයන්න කියනවා. අන්ත චතුර්ථක පරාසය හොයන්න කියනවා. මධ්‍යන්නේ හොයන්න කියනවා. අහන්න තියෙන ඔක්කොම අහනවා. එතකොට වෘන්ත පත්‍ර සටහනක දක්වන්න කියලා කියනවා. සාමාන්‍යයෙන් අපි දත්ත ගොඩාක් තියෙනවා නම් තමයි වෘන්ත පත්‍ර සටහනක දක්වන්නේ. නමුත් මේකේ දත්ත ටිකයි. නමුත් අපි මේකේ වෘන්ත පත්‍ර සටහනක දක්වමු මේකේ. පාඩම හැම කොටසක්ම කව වෙන්න ඕන නිසා. වෘන්ත පත්‍ර සටහනක දක්වන්න තියෙන්නේ. අපි බලමු වෘන්ත පත්‍රයක් අඳින්නේ කොහොමද කියලා. වෘන්ත පත්‍ර සටහනක දක්වනකොට දැන් මේකේ තියෙන සංඛ්‍යා බලන්න අඩුම සංඛ්‍යාව මොකක්ද කියලා. මෙතන තියෙන කුඩාම සංඛ්‍යාව මොකක්ද කියලා හොයා ගන්න ඕනේ. 70 ගණන් තියෙනවා, 80 ගණන් තියෙනවා, 60 ගණන්, 40 ගණන්, ඊගාට 40 ගණන් වලට වඩා අඩුයි 30. එහෙනම් අඩුම සංඛ්‍යාව 30. ඊගාට වැඩිම සංඛ්‍යාව කීයද බලන්න. 80 ගණන් තියෙනවා, 90 ගණන් තියෙනවා, 90 ගණනුත් තියෙනවා. 98ක් තියෙනවා. එහෙනම් 30 ගණන් වල ඉඳලා 30 ගණන්, 40 ගණන්, 50 ගණන්, 60 ගණන්, 70 ගණන්, 80 ගණන්, 90 ගණන්. ඒ කියන්නේ පේලි 7ක් තියෙනවා. සමහර ඒවා නැතුවත් ඇති බලමු. පේලි 7ක් තියෙනවා. එහෙනම් අපි මේකේ පොඩි වගුවක් ගහගමු. මේකේ පොඩි වගුවක් ගහ ගන්නම්. පොඩි වගුවක් ගහගමු. දැන් මම පොඩි වගුවක් ගහගත්තා. මේකේ ලියනවා වෘන්ත පත්‍ර. වෘන්ත පත්‍ර. වෘන්ත කියලා ලියනවා, පත්‍ර කියලා ලියනවා. මම මෙතන ලියන්නම් වෘන්ත කියලා. වෘන්ත ඊගාට පත්‍ර. පත්‍ර කියන්නේ කොළ, වෘන්ත කියන්නේ කඳ. ඒ කඳේ තියෙන පත්‍ර ගණන තමයි, අත්තේ තියෙන පත්‍ර ගණන තමයි අපි මේ ගන්න. ඒතර මොනවාද තියෙන අතු වෘන්ත ටික මොනවාද? මේකේ තියෙනවා පටන් ගන්න කුඩාම සංඛ්‍යාව 30. ඒ කියන්නේ 30 ගණන් අපි ලියන්නේ මේකේ 10 ස්ථානයේ එක ස්ථානයේ තමයි මේ පත්‍රයට යන්නේ. ඊගාට 3 30 ගණන්, 40 ගණන්, 50 ගණන්, 60 ගණන්, 70 ගණන්, 80 ගණන්, 90 ගණන්. වෘන්ත කඳ අතු ටික ලියාගත්තා. දැන් මේකේ තියෙන කොළ ගාන හොයමු බලන්න. 30 ගණන් වල තියෙන ඒවා ටික හොයමු. 30 ගණන් වල තියෙනවා 30 තියෙනවා. තව 30 ගණන් තියෙනවද කියලා බලමු අපි. තවත් 30 ගණන් පේන්නේ නැහැ. එහෙනම් 30 ගණන් වල තියෙන්නේ 30 විතරයි. එහෙනම් මම මේකේ ලියනවා 30. එහෙනම් ඒකේ එක කොළයයි තියෙන්නේ ඒ අත්තේ 30. ඊගාට 40 ගණන්. අපි බලමු 40 ගණන් වල 45 තියෙනවා. තව 40 ගණන් වල මොනවද තියෙන්නේ? එච්චරයි. 45 විතරයි තියෙන්නේ. එහෙනම් මම 45 4 තියෙනවා. 5 විතරයි මෙතනට ලියන්නේ. 45. 45 මේ 4 තියෙනවා. 5 විතරයි ලියන්නේ මේ 45. ඊගාවට 50 ගණන් වල බලමු 50 ගණන් වල මොනවද තියෙන්නේ කියලා. 50 ගණන් වල එකක්වත් නැහැ. 50 ගණන් වල සංඛ්‍යා නැහැ. නේද? 50 ගණන් වල සංඛ්‍යා නැහැ. අපි ඒකට පොඩි ඉරක් ගහමු එහෙම සංඛ්‍යා නැහැ කියන්නේ. ඒතර පහ නොලිය ඉන්නත් පුළුවන් ඕනනම්. හරි? ඊගාට බලමු 60 ගණන්.
60 ගණන් බලාගෙන යන් අපි 60 ගණන් වල 65 තියෙනවා. තව මොනවද තියෙන්නේ 60 ගණන් වල? එච්චරයි 65 විතරයි තියෙන්නේ. සෝරි 69ක් තියෙනවා නේද? 69ක් තියෙනවා. එහෙනම් 65යි 69. අපි මේක පිළිවෙලටම ලියන්න ඕන ආරෝහණ පිළිවෙලට. එහෙනම් 65 මම ඉස්සෙල්ලාම ලියන්නම්. ඊගාවට කමාවක් දාලා 69. ඔන්න 9. කමාව නදා පොඩ්ඩක් ඈතින් ලියන්න පුළුවන්. හරි. 65යි 69යි. ඊගාවට 70 ගණන්. 70 ගණනුත් තියෙනවා. අපි බලමු 70 ගණන්. 70 ගණන් වල තියෙනවා 75 තියෙනවා. තවත් 75 තියෙනවා. 75 ඒවා දෙකක් තියෙනවා. එහෙනම් අපි ලියනවා 75 75. ඔන්න එක 75, ඔන්න අනිත් 75. 75 ඒවා දෙකයි. ඊගාට බලමු අපි 80 ගණන්. 80 ගණන් වල තියෙන්නේ මොනවද කියලා? 80 ගණන් වල 80 තියෙනවා. 80 ගණන් වල අපි බලමු 80 තියෙනවා. 80 තියෙනවා. ඊගාවට තවත් ආයිත් 80 තියෙනවා. 86 තියෙනවා. එච්චරයි නේද? එහෙනම් ඒ ටිකත් ලියමු. 80 තියෙනවා. කමාවක් 86 තියෙනවා. 80 තියෙනවා. 86 තියෙනවා. 80 ඒවා දෙකක් තියෙනවා. 86 තියෙනවා. ඊගාවට තව ඉතුරු වෙලා තියෙන දෙන්නයිනේ. 90යි 98යි. එහෙනම් 90 තියෙනවා. 98 තියෙනවා. මේක අනිවාර්යෙන් ඔයගොල්ලෝ මෙන්න මේ වැඩේ කරන්න ඕනේ. මේ බලන්න මම චෙක් කරනවා. කී දෙනෙක් ඉන්නවද කියලා. මේ පත්‍ර ටික විතරයි ගයින්නේ. එක්කෙනයි, දෙන්නයි, තුන් දෙනයි, හතර දෙනයි, පස් දෙනයි, හය දෙනයි, හත් දෙනයි, අට දෙනයි, නව දෙනයි, 10යි, 11යි. 11 දෙනෙක් ඉන්නවා. මෙතනත් එක්කෙනයි, දෙන්නයි, තුන් දෙනයි, හතරයි, පහයි, හයයි, හතයි, අටයි, නවයයි, 10යි, 11යි. මෙතනත් 11යි. එහෙනම් මෙතනත් 11යි, මෙතනත් 11යි. එහෙනම් හරි සංඛ්‍යාව මගේ ඇරිලා නැහැ. ඒක අනිවාර්යෙන් චෙක් කරන්න ඕනේ. සංඛ්‍යාව මගේ ඇරුණොත් මුළු ගානම වර්ධින නිසා. හරි. එහෙනම් දැන් මේ වෘත්ත පත්‍ර සටහන හරි. දැන් මේකේ අපිට ඕන නම් ලියන්න පුළුවන් යතුරු කියලා. යතුරු කියලා. ඔයගොල්ලන් ටිකක් අමුතු දෙයක් මේකේ යතුරු. මොකක් හරි එකක් ලියමු. මම ගන්නවා 75 කියන එක. මෙන්න මෙහෙම. 75. මෙන්න මේකෙන් දැක්වෙන්නේ මගින් 75 දැක්වේ. 75 දැක්වේ. කියන්නේ අනික් ඒවාත් ඒ වගේමයි. මෙතන යතුරු. මේක එන විදිය කොහොමද එන්නේ? මේ 75න් කියන්නේ 75 මගින් 7 ඉරක් 5 මගින් 75 දැක්වේ. එහෙනම් මෙතන තියෙන්නේ 80, මෙතන තියෙන්නේ 80, මෙතන තියෙන්නේ 86. අන්න ඒකයි ඒකේ තේරුම. මෙතන තියෙන්නේ 5 නෙමේ 45, මෙතන තියෙන්නේ 69, මෙතන තියෙන්නේ 86, මෙතන තියෙන්නේ 99, 99 නෙමේ 98 තියෙන්නේ නේද? එතන 98 කරන්න ඕනේ. 98 සෝරි මෙතන හදාගන්න 98 එන්න ඕනේ. මේක තමයි වෘන්ත පත්‍රය. පැහැදිලි නේද? දැන් ඊට පස්සේ අහන ප්‍රශ්න බලමු. මොනවද අහන්නේ කියලා. ඊගාට රෝම ඉලක්කම් 2 ඉහත දත්තවල මාතය ලියන්න. මාතය කියලා කියන්නේ මොකද්ද? වැඩිම වාර ගණනක් ලියවිච්ච සංඛ්‍යාව. බලන්න මේකේ වැඩිම වාර ගණනක් ලියවිලා තියෙන්නේ මොකද්ද කියලා. වැඩිම වාර ගණනක් ලියවිච්ච සංඛ්‍යාව. මේ බලන්න මේකේ 75 දෙපාරක් ලියලා තියෙනවා. මේ 75 ඒවා දෙකක් තියෙනවා. 80 ඒවත් දෙකක් තියෙනවා. එහෙනම් වැඩිම වාර ගණනක් ලියවිච්ච සංඛ්‍යා දෙකක් තියෙනවා. එහෙනම් මේක ඒක මාත ව්‍යාප්තියක් නෙමෙයි. මාතය දෙන්නෙක් ඉන්නවා. එහෙනම් මාතයට බහුමාත ව්‍යාප්තියක්. මේක අපිට ගන්න පුළුවන් 75යි 80යි දෙකම ලියන්න පුළුවන් කමාවක් දාලා. කමා දාලා ලියන්න පුළුවන්. 75යි 80යි දෙකම ලියන්න පුළුවන් කමා දාලා. එහෙනම් මම මේකේ උත්තරේ ලියන්නම් රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2 උත්තර ලියන්න පුළුවන්. රෝම ඉලක්කම් 2 කියලා දාලා රෝම ඉලක්කම් 2 අපි ලියමු. ඒකේ ඉන්නේ උත්තරේට 75යි 80යි දෙකම ලියන්න පුළුවන්. එක මාතයක් 75, තවත් මාතයක් 80. එහෙනම් මාතය එකකට වඩා වැඩි. ඒ කියන්නේ මේක බහුමාත ව්‍යාප්තියක්. ඒව ලියන්න ඕනේ අහලා නැති නිසා. තේරෙනවද? මේක බහුමාත ව්‍යාප්තියක් කියලා ලියන්න අවශ්‍ය නැහැ. මාතය එකයි නම් ඒක මාත ව්‍යාප්තියක්. ඒකත් ඇහුවොත් විතරයි ලියන්නේ. ඊගාට අහන ප්‍රශ්න බලමු මොනවද කියලා. ඉහත දත්තවල පරාසය. ඔන්න හොඳ ප්‍රශ්නයක්. පරාසය. එතකොට අපි මේකේ පරාසය ඇහුවාම ගොඩක් අය වරද්ද ගන්න තැන. අහන්නේ පරාසය. පරාසය කියලා කියන්නේ
වැඩිම සංඛ්‍යාවෙන් අඩුම සංඛ්‍යාව අඩු කරන්න ඕනේ. ලොකුම එක්කෙනාගෙන් පොඩිම එක්කෙනා අඩු කරන්න ඕනේ. දැන් මෙතන බලන්න ඕගලන් නිකම්ම පරාසය තියෙනවා, චතුර්ථක පරාසය තියෙනවා. මේ පරාස වර්ග දෙකක් තියෙනවා. හොඳට තේරුම් ගන්න. නිකම්ම පරාසය අහුවනම් මේ ලේසි ප්‍රශ්නේ අහලා තියෙනවා නම් ලොකුම එක්කෙනාගෙන් පොඩිම එක්කෙනා අඩු කරන්න ඕනේ. මෙතන ඉන්න ලොකුම එක්කෙනා කවුද? මෙතන ඉන්න ලොකුම එක්කෙනා තමයි 98. මෙන්න ලොකුම එක්කෙනා. පොඩිම එක්කෙනා කවුද? 30. එහෙනම් මේ ලොකුම එක්කෙනාගෙන් පොඩිම එක්කෙනා අඩු කළාම තමයි නිකම්ම පරාසය එන්නේ. චතුර්ථක වල පරාසය අහනවා නම් Q1 හොයලා Q3 හොයලා ඒ දෙන්න අඩු කරන්න ඕනේ. චතුර්ථක පරාසය අහනවා නම් නිකම්ම පරාසය අහුවා නම් මේ ලොකුම එක්කෙනාගෙන් පොඩිම එක්කෙනා අඩු කරන්න ඕනේ. එහෙනම් 98න් 30ක් අඩු කරන්න ඕනේ. 98න් 30ක් අඩු කරන්න ඕනේ. එහෙනම් තුන්වෙනි කොටසට උත්තරේ වෙන්නේ තුන්වෙනි කොටස. මම මේක නිකම් ප්‍රශ්න අංක දාන්නම්. තුන්වෙනි කොටසට උත්තරය රෝමි ඉලක්කම් 3 98න් අඩු කරන්න ඕනේ. අඩුම සංඛ්‍යාව කීයද? 30. මේ අඩුම සංඛ්‍යාව මුලින්ම තියෙන කෙනා 30. වෘත්ත පත්‍රයෙන් හොයාගන්න. හරි. එහෙනම් මේකෙන් 30ක් අඩු කරාම 8න් බිඳුවක් ගියාම 8යි, 9න් 3ක් අඩු කරනවා 6යි. එහෙනම් 68යි මේකේ පරාසය වෙන්නේ. දැන් තනකල් හදාගන්න. දැන් බලමු ඊගාවට අහන්නේ මොකක්ද කියලා. ඊගාවට අහන්නේ රෝමි ඉලක්කම් 3 දත්තවල පරාසයකත් අපි කරා. රෝමි ඉලක්කම් 4 ඉහත දත්තවල මධ්‍යස්ථය. මධ්‍යස්ථය කියන්නේ හරි මැද. මධ්‍යස්ථය. Q වලින් ගත්තොත් Q2 මධ්‍යස්ථය සොයන්න කියලා කියනවා. එතකොට අපි චතුර්ථක දැන් අපි මේ හදන්නේ 4 වෙනි කොටස. හරි? චතුර්ථක වලට අපි QUARTILE කෝටයිල් කියලා කියනවා. ඒක නිසයි මේ චතුර්ථක වලට අපි Q අකුර ගන්නෙ. මේ චතුර්ථක වලට Q ගන්නෙ ඇයි? මේ කෝටයිල් කියන එකෙන් තමයි Q අකුර අරගන්නේ. එතකොට චතුර්ථක වල මම මේ චුට්ටක් මතක් කරලා දෙනවා. හරිද? චතුර්ථක වල අපි පළමු චතුර්ථකයට කියනවා Q1. Q1 කියන්නේ පළමු චතුර්ථකය. ඊගාට Q2 කියන්නේ දෙවන චතුර්ථකය. මේ චතුර්ථක කියන්නේ Q නේ. Q1 කියන්නේ පළමු චතුර්ථකය. Q2 කියන්නේ දෙවන චතුර්ථකය. වෙන විදිහකට කිව්වොත් මධ්‍යස්ථය කියලාත් කියනවා. මධ්‍යස්ථය කියන්නේ මැද. මේ චතු කියලා කියන්නේ මොකද්ද? චතු කියන්නේ 4ට. එතකොට සංඛ්‍යා ව්‍යාප්තියක් 4ට බෙදෙන සීමා තමයි මේ චතුර්ථක කියලා කියන්නේ. අපි චතුස්තලය කියන්නේ පාද චතුස්තලය කියන්නේ පැති 4ක් තියෙනවා. චතුරස්‍රය කියන්නේ පාද 4ක් තියෙනවා. ඒ වගේ චතු කියන්නේ 4 කියන අදහසයි. චතුර්ථක කියන්නේ සංඛ්‍යා ව්‍යාප්තියක් 4ට බෙදෙන සීමා. එහෙනම් Q3 කියන්නේ මොකද්ද? තුන්වන චතුර්ථකය. එතකොට Q1 කියන්නේ පළමු චතුර්ථකය, Q2 කියන්නේ දෙවන චතුර්ථකය, Q3 කියන්නේ තුන්වෙනි චතුර්ථකය. Q2ට විශේෂ නමක් තියෙනවා මධ්‍යස්ථය. ඒකත් මතක තියාගන්න. අන්තස් චතුර්ථක පරාසය කියලා කියන්නේ. අන්තස් චතුර්ථක පරාසය කියලා කියන්නේ Q3න් Q1 අඩු කරනවා. නිකම්ම පරාසය අපි ඉස්සෙල්ලා හෙව්වා. මේ තියෙන නිකම්ම පරාසය හොයන්නේ ලොකුම එක්කෙනාගෙන් පොඩිම එක්කෙනා අඩු කරනවා. නිකම්ම පරාසය. චතුර්ථක වල පරාසය කියන්නේ චතුර්ථක වල ඉන්න ලොකුම එක්කෙනා Q3න් චතුර්ථක වල ඉන්න පොඩිම එක්කෙනා Q1 අඩු කරනවා. නිකම්ම පරාසයේදී සංඛ්‍යා ව්‍යාප්තියේ ලොකුම එකෙන් පොඩිම එක අඩු කරන්නේ. චතුර්ථක වල පරාසයේදී චතුර්ථක වල ලොකුම එක්කෙනා Q3න් චතුර්ථක වල පොඩිම එක්කෙනා Q1 අඩු කරාම තමයි චතුර්ථක පරාසය එන්නේ. දැන් මේ චතුර්ථක හොයනකොට තවත් නීති තියෙනවා. මේක අපි ඉගෙන ගත්තා සංඛ්‍යා ව්‍යාප්තිය. සංඛ්‍යා ව්‍යාප්තිය තියෙන සංඛ්‍යා ගණන අපි n කියලා ගත්තොත් n කියන එක්කෙනා 30ට අඩු නම් ඒ කියන්නේ සංඛ්‍යා ප්‍රමාණය 30ට අඩු නම් එක විදිහක් සංඛ්‍යා ප්‍රමාණය 30 හෝ ඊට වැඩි නම් 30 වෙන්නත් පුළුවන් ඊට වැඩි වෙන්නත් පුළුවන් තව විදිහක්. මෙන්න මේ වගේ ක්‍රම දෙකක් අපි ඉගෙන ගත්තා. මොකද්ද ක්‍රම දෙක? 30ට වඩා අඩු නම් Q1 හොයනකොට මේ ඊතලයේ දාන්නේ සමාන ලකුණු නෙමෙයි. Q1 හොයනකොට සංඛ්‍යා ගණනට එකක් එකතු කරලා ಗುಣ කරන්න ඕනේ 4න් එකෙන්. Q1 හොයනකොට 4න් එකෙන් ಗುಣ කරන්නේ. මම ඉස්සෙල්ලත් කියන්නේ චතු කියන්නේ 4ට
සංඛ්‍යා ව්‍යාප්තියක් හතරට බෙදෙන සීමා මේක නිකන් එක හොයනකොට හතරෙන් එකෙන් ගුණ කරන්නේ. ඊගාට Q2 හොයනකොට සංඛ්‍යා ගන්නට එකක් එකතු කරලා හතරෙන් දෙක එහෙම නැත්නම් දෙකෙන් එකෙන් ගුණ කරන්නේ. මධ්‍යස්ථයනේ මධ්‍යස්ථය කියන්නේ මැද ගන්නේ භාගයක්නේ. ඒක නිසා දෙකෙන් එකෙන් ගුණ කරනවා. ඊගාට Q3 හොයනකොට සංඛ්‍යා ව්‍යාප්තිය ගුණ කරනවා හතරෙන් සංඛ්‍යා ගන්නට එකක් එකතු කරලා ගුණ කරනවා හතරෙන් තුනෙන් Q3 හතරට බෙදලා පංගු 3ක් Q3 කියන්නේ Q1 කියන්නේ හතරට බෙදලා පංගු 1ක් Q2 කියන්නේ මැදනේ මැද කියන්නේ භාගය එහෙම මතක තියාගන්න. එතකොට සංඛ්‍යා ගන්න 30 හෝ ඊට වැඩි නම් 30 හෝ ඊට වැඩි නම් සංඛ්‍යා ව්‍යාප්තියේ Q1 හොයනකොට මොකද කරන්නේ ගුණ කරන්නේ nට එකක් එකතු කරන්නේ නැතුව හතරෙන් එකෙන් ගුණ කරන්නේ. Q2 මධ්‍යස්ථය හොයනකොටත් n ගුණ කරනවා දෙකෙන් එකෙන් ගුණ කරනවා. Q3 හොයනකොට n ගුණ කරනවා හතරෙන් තුනෙන්. Q1 නම් හතරෙන් එක Q2 නම් දෙකෙන් එක ඒ කියන්නේ භාගෙ මැද Q3 නම් හතරෙන් තුන. මේ මොන විදිහටද කරන්නේ මේ සංඛ්‍යා ව්‍යාප්තිය 30 හරි 30ට වඩා 30 හෝ 30ට වඩා වැඩි වුණොත් තමයි මේ විදිහට කරන්නේ. 30 වුණත් කමන්නේ නැහැ 30ට වඩා වැඩි වුණත් කමන්නේ නැහැ. ඒ වගේ වෙලාවකෙත් තමයි මේ විදිහට කරන්නේ. ඒක නිසා මේක මතක තියාගන්න ඕනේ. සංඛ්‍යා ව්‍යාප්තිය 30ට අඩුද 30 හෝ ඊට වැඩිද කියන එක අනිවාර්යයෙන්ම අපි දැනගෙන ඉන්න ඕනේ. මේ තියෙන්නේ මේ නෝට් එක මම මේවා උගන්වපුවා. හරි? නැවත චුට්ටක් මතක් කරලා දුන්න එක තමයි මේ කලේ. හරි? දැන් අපිට මේ ගාන හදා ගන්න පුළුවන්. අපේ හතරවෙනි කොටස අහන්නේ මොකද්ද? මධ්‍යස්ථය. එහෙනම් අපිට වැදගත් සංඛ්‍යා ප්‍රමාණය කොච්චරක්ද කියන එකයි. ඒ වගේම වැදගත් ආරෝහණ පිළිවෙලට ලියලා තියෙන්නත් ඕනේ. දැන් මේක පිළිවෙලටම මම හදාගෙන තියෙන්නේ. එහෙනම් දැන් මධ්‍යස්ථය කියන්නේ Q2 හොයන්න යන්නේ. එහෙනම් අපේ කොටස හතරවෙනි කොටස මධ්‍යස්ථය හොයන්න යන්නේ. හතරවෙනි කොටස රොමිලක්කන් 4 මධ්‍යස්ථය කියන්නේ Q2 තමයි හොයන්න යන්නේ. එහෙනම් මේකේ ඊතලයක් මම දාන්නේ. එයි Q2 එකපාරම හොයන්න බෑ. Q2 ඉන්න තැන හොයන් ඉන්න ඕනේ ඉස්සෙල්ලාම. සමාන ලකුණු දාන්න එපා මුලින්ම. සංඛ්‍යා කීයක් තියෙනවද කියලා ගයිමු මුලින්ම. බලන්න සංඛ්‍යා ගන්න කීයද කියලා 1යි 2යි 3යි ඉර ගන්න එපා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. මෙතනින් ගන්නත් සංඛ්‍යා 11යි. සංඛ්‍යා ගන්න 11යි කියන්නේ 30ට වඩා අඩුයිනේ. එහෙනම් එකක් එකතු කරන්න ඕනේ. එහෙනම් අපි ලියන්නේ සංඛ්‍යා ගන්න 11යි නම් මෙතන 12 කියලා ලියන්නේ. සංඛ්‍යා ගන්න මෙතන 11 නැතුව අපි හිතමු 15ක් තිබ්බා කියලා. එහෙනම් 16 කියලා ලියන්නේ. සංඛ්යා 20ක් තිබ්බා කියලා හිතන්න 21 කියලා ලියන්නේ. සංඛ්යා 30ක් තිබ්බනම් ඔන්න 30ක් තිබ්බනම් 30 කියලාමයි ලියන්නේ. 40ක් තිබ්බනම් 40 කියලාමයි ලියන්නේ. ඕනම එකකට එකක් එකතු කරලා හැදුවත් වැරදි නෑ. නමුත් අපි මේක සම්මතයක් අරගෙන තියෙනවා 30 තමයි අපේ සීමාව. සංඛ්‍යා ප්‍රමාණය ඉතා විශාල වෙනකොට 30ට වැඩි වෙනකොට එකක් එකතු කරන්නේ නැතුව හැදුවත් ඒ උත්තර වලට ආසන්න උත්තරයක් එනවා කියන එක අදහස අරගෙන අපි 30 හෝ ඊට වැඩි නම් එකක් එකතු කරන්නේ නැතුව හදන්න පුළුවන්. මේක මතක තියාගන්න. දැන් සංඛ්‍යා ප්‍රමාණය 11යි 30ට වඩා අඩුයි. එහෙනම් එකක් එකතු කරලා එකපාරම මම ලියනවා 12යි කියලා. සංඛ්‍යා 11 නිසායි 12 ලිව්වේ. සංඛ්‍යා 15 තිබ්බනම් 16 ලියන්න එකක් එකතු කරනවා. දැන් Q2 හොයන්න ඕනේ. කොහොමද Q2 හොයන්නේ? මෙන්න Q2 හොයන ක්‍රමය. ඔන්න Q2 හොයන්න ගුණ කරන්නේ කීයෙන්ද? දෙකෙන් එකෙන් ගුණ කරන්නේ. මේ n ධන එක කියන්නේ එකක් එකතු කරන්නේ දැන් දෙකෙන් එකෙන් ගුණ කරන්න ඕනේ. දැන් මම මේක ගුණ කරනවා දෙකෙන් එකෙන්. ඔන්න ගුණ කරන්නේ කීයෙන්ද? දෙකෙන් එකෙන් ගුණ කරනවා. 12 ගුණ කරනවා දෙකෙන් එකෙන්. දැන් ඉර උඩ ඉරයට කපන්න පුළුවන්. දෙවරක් 1යි 12 දෙකෙන් බෙදුනාම 6යි. එහෙනම් උත්තරේ නෙමේ 6. තේරෙනවද? උත්තරේ නෙමේ 6. එහෙනම් දැන් අපිට පුළුවන් Q2 හොයන්න. දැන් කොහොමද Q2 හොයන්නේ? දැන් අපිට ලියන්න පුළුවන් Q2 සමානයි කියලා. ඉස්සෙල්ලා ඊතලේ කොහෙද ඉන්නේ? අපි කොහෙට හරි යනකොට බෝඩ් එකක් ගහලා තිනු ඊතලයක් ගහලා තියෙන්නේ. මේ දිශාවට යන්නේ කියලා මේ පැත්තේ ඉන්නේ කියලා. එහෙනම් මේකේ ඉන්නේ 6 වෙනියට. මේක ඉතාල වැදගත්. හරි මේ ඊතලයේ දාන්නේ දෙවෙනියට දාන්නේ සමාන ලකුණ. එහෙනම් Q2 ඉන්නේ 6 වන ස්ථානය. මෙතන ස්ථානය කියලා ලියන්න පුළුවන් ඕනනම්. හරි. 6 වන ස්ථානයේ තමයි Q2 ඉන්නේ. අපි දැන් ගයිමු 6 වෙනියට ඉන්නේ මොකද්ද කියලා හොයමු. බලන්න 6 වෙනියට තියෙන්නේ මොකද්ද කියලා. ඔන්න 1 ඊගාවට 2 3 4 5 6 මෙන්න 6 වෙනියට ඉන්නේ කෙනා කවුද? 75 තමයි 6 වෙනියට ඉන්නේ. මෙන්න මෙයා තමයි Q2 වෙන්නේ. මේක දාන්න ඕනේ නැහැ. තේරෙනවද? මම මේ ඔයගලන්ට පැහැදිලි කරන්න දැම්මේ. මෙන්න 6 වෙනියට ඉන්නේ කෙනා. මේ 30 පළවෙනියට ඉන්නේ 45 2 3 4 5 6.
මේකෙන් ගන්න එපා. මේකෙන් ගන්නොත් වැරදි. ඇයි වැරදි? මේක පිළිවෙලට නෑ. මේක පිළිවෙලට ලිබ්බනම් වැරදෙන්නේ නෑ. පිළිවෙලට ලියා ගන්න ඕන ආරෝහණ පිළිවෙලට. එහෙනම් 75 තමයි මැද එක්කෙනා. ඔක හොයන්න තව ක්‍රමයක් තියෙනවා. පිළිවෙලට ලියලා දෙපැත්තේ ඉඳන් කපාගෙන ආවමත් වෙනවා උත්තරේ. හරි? නමුත් අපි මේ චතුර්ථක වලින් හොයමුකෝ. එහෙනම් 75 තමයි මැද ඉන්න එක්කෙනා. ඔන්න මධ්‍යස්ථයේ හෙව්වා. මධ්‍යස්ථය 75. එහෙනම් අපි හතරවෙනි කොටස කළා. දැන් ඊගාවට අහන්නේ පස්වෙනි කොටස ඉහත දත්වල පළමු චතුර්ථකය සොයන්න. පළමු චතුර්ථකය. චතුර්ථක වලට ගන්නවා Q. පළවන චතුර්ථකය කියන්නේ Q1. පළමු චතුර්ථකය කියන්නේ Q1. එහෙනම් Q1 හොයන්න මොකද කරන්න ඕනේ? Q1 හොයනකොට සංඛ්‍යා ගණන 11යි. ආයි ගයින්න දෙයක් නැහැ නේ, වෙනස්ුන්නේ නැහැ නේද? සංඛ්‍යා ගණන 11යි. එකක් එකතු කරන්න ඕනේ මේක 30ට අඩු නිසා. එහෙනම් ලියන්නේ 12යි කියලා. එහෙනම් Q1 නම් චතුර්ථක කියන්නේ 4ට බෙදෙන සීමානේ. Q1 කියන්නේ 4න් පංගුවයි. 4න් 1යි කාලයි. චතුර්ථක Q2 කියන්නේ භාගයයි. Q3 කියන්නේ 3 කාලයි. කාලයි භාගයයි 3 කාලයි. Q1 කියන්නේ 4න් 1, Q2 කියන්නේ මැද දෙකෙන් 1, Q3 නම් 4න් 3. මේවා නීති. දැන් ඊට පස්සේ ඉර උඩ ඉරට කපතෑගේ 4 වරක් 1යි 12ට 4 වරක් 3යි. කියන්නේ 3 වරක් 1 3යි. එහෙනම් දැන් Q1 හොයන්න පුළුවන්. Q1 කියන්නේ දැන් සමාන ලකුණු දාලා ලියන්න. දැන් උත්තරේනේ ලියන්නේ. Q1 කියන්නේ 3 වෙනියටයි ඉන්නේ. 3 නෙමෙයි උත්තරේ. 3 වෙනියටයි ඉන්නේ. මේ විදිහට නම් හොයන්න 3 වෙනියට ඉන්නේ එක්කෙනා කවුද කියලා. ඔන්න පළවෙනියට ඉන්නේ 30. දෙවෙනියට ඉන්නේ 45. තුන්වෙනියට ඉන්නේ 65. ඔන්න Q1. එහෙනම් Q1 කියන්නේ 65. මෙන්න අපේ උත්තරය Q1ට ආපු උත්තරය. Q1 කියන්නේ 65. ඔන්න Q1 හොයාගත්තා. එහෙනම් දැන් මම ලියනවා Q1ට උත්තරේ 65යි කියලා. එහෙනම් ඕක ලේසියෙන් අනිත් පැත්ත එකත් හොයත හැකි. හරි? Q1 කියන්නේ 65යි. Q1 65යි. මේකත් ලිව්ව උත්තරේ. දැන් ඕගොල්ලෝ යට ඉඳලා 3ක් ගත්තා නම් අනිත් එක්කෙනා වෙනවා. මේ බලන්න යට ඉඳලා 1යි 2යි 3යි. එහෙනම් 86 තමයි Q3ට එන්නේ. නමුත් ඉතින් එහෙම කරන්න එපා. හදන ක්‍රමය අපි බලමු. හරි? ඊගාවට මධ්‍යස්ථයේ හෙව්වා, පළමු චතුර්ථකයේ හෙව්වා. ඊගාවට අහනවා තුන්වන චතුර්ථකයේ සොයන්න. තුන්වන චතුර්ථකයේ සොයන්න. 6 වෙනි ප්‍රශ්නේ තුන්වන චතුර්ථකයේ සොයන්න. 6 වෙනි ප්‍රශ්නේ තුන්වන චතුර්ථකය කියන්නේ Q3. දැන් සංඛ්‍යා 11යි නිසා ලියන්නේ 12යි. එකක් එකතු කරනවා 30ට අඩු නිසා Q3 කියන්නේ 3 කාලයි. 3 කාලයි කියන්නේ 4න් 3යි. දැන් ඉර උඩ ඉරයට කපන්න පුළුවන් 4 වරක් 1යි 12ට 4 වරක් 3යි කියලා. ගුණ කරාම 3 වරක් 3 9යි. එහෙනම් Q3 කියලා කියන්නේ දැන් Q3 සමානයි 9 වෙනියට ඉන්න එක්කෙනා. හොයමු අපි වෘත්ත පත්‍රයේ 9 වෙනියට ඉන්නේ කවුද කියලා. බලන්න එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි 4යි 5යි 6යි 7යි 8යි 9යි. ඔන්න 9 වෙනියට ඉන්න එක්කෙනා කවුද? 86 තමයි 9 වෙනියට ඉන්නේ. එහෙනම් මේකේ උත්තරය 86. මෙයා තමයි Q3ට ආපු උත්තරය. එහෙනම් 86 තමයි Q3. එහෙනම් මම Q3ට උත්තරය ලියනවා 86 කියලා. ඔන්න Q3. ඊගාවට ඔන්න 4යි 5යි 6යි. ඊගාට අපි 7 වෙනි කොටස කරමු. 7 වෙනි කොටස. 7 වෙනි කොටස කරමු. බලමු ඊගාට අහන්නේ මොකද්ද කියලා. 7 වෙනි කොටස. 7 වෙනි කොටස කියන්නේ ඉහත දත්තවල අන්තස් චතුර්ථක පරාසය සොයන්න. අන්තස් චතුර්ථක පරාසය. එතකොට චතුර්ථක වල පරාසය හොයන්න කියන්නේ. එහෙනම් අන්තස් චතුර්ථක පරාසය හොයන්න මොකද කරන්නේ? Q3න් Q1 අඩු කරන්න ඕනේ. Q1න් Q3 අඩු කරොත් වැරදි ඍණ වෙන්න බෑ. Q3ට ආපු උත්තරේ 86යි. උත්තරේ ගන්නෙ හරි 9 නෙමෙයි ගන්නෙ 86යි. ඊගාවට Q1ට ආපු උත්තරේ වෙන්නේ 65යි. Q1ට ආපු උත්තරේ 65යි. එහෙනම් අපි කරන්නේ මේ දෙන්න අඩු කරන්න ඕනේ. 6න් 5ක් ගියාම 1යි 8න් 6ක් ගියාම 2යි. මේක තමයි අපේ උත්තරය වෙන්නේ. ඊගාවට අන්තිම කොටස ගානේ 8 වෙනි කොටස. බලන්න මොකද්ද කියලා අහන්නේ. 8 වෙනි කොටස අහනවා ඉහත දත්තවල මධ්‍යන්නය. මේක අපිට සාමාන්‍යයෙන් අහන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේට මධ්‍යන්නය සොයන්න කියලා කියනවා. මධ්‍යන්නය. මධ්‍යන්නය කියන්නේ සාමාන්‍ය අපි අර වගු ගහලා කරන්නේ තීරු 3 තීරු 4 තීරු 5 මධ්‍යන්නය සොයන්න. දෙවෙනි ප්‍රශ්න පත්‍රයට එන්නේ මේ කොටසට මධ්‍යන්නය සොයන්න. මධ්‍යන්නය කියන්නේ සාමාන්‍ය ඇවරේජ් එක. කොහොමද මධ්‍යන්නය හොයන්නේ?
මේකෙන් ගන්න පුළුවන් මේකෙන් හොයන්න පුළුවන් මේ තියෙන සංඛ්‍යා ටික ඔක්කොම එකතු කරන්න ඕනේ මේ සංඛ්‍යා ටික ඔක්කොම එකතු කරලා සංඛ්‍යා ගණනින් බෙදන්න ඕනේ සංඛ්‍යා ගණන 11යිනේ 11න් බෙදන්න ඕනේ එහෙනම් මේ ටික ඔක්කොම එකතු කරමු එකතු කරලා සංඛ්‍යා ගණනින් බෙදමු එතකොට එනවා මධ්‍යයන්නේ හේවත් සාමාන්‍ය දැන් මම එකතු කරන්නම් මෙතනම එකතු කරමු 5යි 0යි 5යි 10යි 15යි 24යි 24යි 6යි 30යි 38යි 43යි 4ක් ඉතුරුයි 7යි 4යි 11යි 8යි 19යි 25යි 29යි 35යි 43යි 52යි 60යි 69යි 72යි 79යි නැවත චෙක් කරමු 5යි 8යි 13යි 6යි 19යි 28යි 33යි 38යි 43යි 4ක් ඉතුරුයි 7යි 4යි 11යි මෙතන 7යි 3යි 10යි 14යි 23යි 31යි 40යි 48යි 54යි 58යි 64යි 72යි 79යි රයිට් දැන් මම මේ කරේ ඒ වගේ දෙපාරක් චෙක් කරන්න පුරුදු වෙන්න ගණන් ඒ වෙලාව කමන්නේ අපරාධින වැරදුනොත් ඒ වෙලෙම දෙපාරක් චෙක් කරන්න පස්සේ චෙක් කරන්න යන්න ඕනේ 793ක් එනවා ඔක්කොගේම එකතුව එහෙනම් මේකද අපි කරන්න ඕනේ ඉස්සෙල්ලා මධ්‍යයන්‍ය කියලා ලියන්න ඕනේ මධ්‍යයන්‍ය සමානයි සියලුම සංඛ්‍යාවල එකතුව දත්ත සියල්ලේම එකතුව තමයි ඉර උඩ දාන්නේ සිග්මා fx කියලා අපි කියන්නේ 793යි 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 එකතුව. එතන මෙතන තියෙන සංඛ්‍යා ගණන. මෙතන සංඛ්‍යා කීයක් තියෙනවද? සංඛ්‍යා 11ක් තියෙනවා. i ගයින්න දෙයක් නැහැ නේ අපි දන්නවනේ. සංඛ්‍යා 11ක් තියෙනවා. එහෙනම් මේ 793 බෙදන්න ඕනේ 11න් බෙදන්න ඕනේ. මේක දශම ගණන් වුණත් එන්න පුළුවන්. හරි? 11න් බෙදන්න ඕනේ. දැන් අපි මේක බෙදමු 11න් 793 බෙදන්න තියෙන 11න් 11 සරක් 7 77යි දෙකක් ඉතුරුයි 23ට 11 සරක් 2 22යි එකක් ඉතුරුයි තිත තියලා බිඳුවක් ගන්නවා 10ට 11 වෙන බිඳුවයි ඒ කියන්නේ 72යි දශම බිඳුවයි කියන්නේ මේක 72යිම කියලා අපිට ආසන්න වශයෙන් කියන්න පුළුවන් දැන් මේක 72යි දශම බිඳුව නැතුව 72යි දශම 6 ආවනම් එතකොට තිතෙන් පස්සේ එක්කෙනා 5 හෝ ඊට වැඩි නම් අපිට පුළුවන් එකක් එකතු කරලා 73යි කියලා 73යි කියලා ලියන්න. එහෙනම් මේකේ උත්තරය කීය දෙන්නේ 72යි. එහෙනම් මේකේ මධ්‍යයන්‍ය 72යි. ඔන්න අපි ප්‍රශ්න ටික ඔක්කොම කරා පළවෙනි ප්‍රශ්නේ. එහෙනම් මම මේක ඔයගලන්ට ලියා ගන්න පොඩ්ඩක් දෙන්නම් වෙලාව. අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ. බලන්න මොකද්ද කියන්නේ කියලා ගානේ. පරීක්ෂාවට ලක් කළ හඳුන්කූරු පෙට්ටි තොගයක තිබූ හඳුන්කූරු සංඛ්‍යා පිළිබඳ දත්ත ඇතුළත් සංඛ්‍යාත වගුවක් පහත දැක්වේ. මේ තියෙන පෙට්ටියක තිබිච්ච හඳුන්කූරු සංඛ්‍යාව. හඳුන්කූරු පහක් තියෙන පෙට්ටි තිබිලා තියෙනවා, 6ක් තියෙනවා, 7ක් තියෙනවා, 8ක්, 9ක්, 10ක්, 11ක්, 12ක්, 13ක්. එහෙනම් වැඩිම තිබිලා තියෙන්නේ හඳුන්කූරු 13යි. අඩුම තිබිලා තියෙන්නේ 5යි. එහෙනම් මේකේ හඳුන්කූරු 5ක් තිබිච්ච පෙට්ටි දෙකක් තිබිලා තියෙනවා. හඳුන්කූරු 6 පෙට්ටි 3ක් තිබිලා තියෙනවා. හඳුන්කූරු 7 පෙට්ටි දෙකක් තිබිලා තියෙනවා. 8 5ක්, 9 8ක්, 10 6ක්, 11 5ක්, 12 3ක්, 13ක් තියෙන පෙට්ටි එකක් තිබිලා තියෙනවා. එහෙනම් මේ තියෙන්නේ පෙට්ටි ගණන. මේ තියෙන්නේ හඳුන්කූරු ගණන. ඒතර පරීක්ෂාවට ලක් කළ හඳුන්කූරු පෙට්ටි ගණන කීයද කියලා අහන්නේ. පෙට්ටි ගණන මෙතනදී තියෙන්නේ. එහෙනම් මේ ටික එකතු කරන්න තියෙන්නේ. 3යි 2යි 5යි 5යි 2යි 7යි 7යි 5යි 12යි 12යි 8යි 20යි 20යි 6යි 26යි 31යි 34යි 35යි මේ ටික ඔක්කොම එකතු කරාම එනවා 35ක් එනවා. එහෙනම් මේ ටික ඔක්කොම එකතු කරාම 35ක් එනවා. පරීක්ෂාවට ලක් කළ හඳුන්කූරු පෙට්ටි ගණන කීයද? 35යි. මම මේක දීලා තියෙන්නේ බෙදෙන්නේ නැති වෙන දශම ගාණක් එන්නයි දීලා තියෙන්නේ. හරි? අනිත් චුට්ටක් අමාරු වෙන්න. රෝමිලක්කන් 1 35 එන්නේ උත්තරේට. රෝමිලක්කන් 1ට උත්තරය 35යි.
පරීක්ෂාවට ලක් කළ හඳුන්කුරු පෙට්ටි ගණන කීයද? 35යි. ඊගාට රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2. මාතය කීයද? මාතය හොයනකොට අපි හොයන්නේ මේ වගුවකින් මාතය හොයනකොට මාතය කියලා කියන්නේ මොකද්ද? සංඛ්‍යාතයේ තියෙන වැඩිම අගයට අනුරූප දත්තය තමයි මාතය කියන්නේ. වැඩිම වාර ගණනක් ලියවිච්ච සංඛ්‍යාව. එහෙනම් මේ සංඛ්‍යා ටික ලිව්වා නම් අපි 5 ඒවා 2ක් ලියනවා. 6 ඒවා 3ක් ලියනවා. 7 ඒවා 2ක් ලියනවා. අර ඉස්සෙල්ලා වගේ ලිව්වා නම් දිගට 8 ඒවා 5ක් ලියනවා. 9 ඒවා 8ක් ලියනවා. 10 ඒවා 6යි 11 5යි 12 3යි 13 1යි. වැඩියෙන්ම ලියවෙන්නේ 9 ඒවා. 9 ඒවා 8ක්ම ලියවෙනවා. එහෙනම් මාතේ 9යි. අපි සාමාන්‍යයෙන් හොයන්නේ කොහොමද මාතය? සංඛ්‍යාතයේ වැඩිම අගය හොයා ගන්නවා. මේ සංඛ්‍යාතයේ තියෙන ලොකුම ඉලක්කම මොකද්ද? 8. එහෙනම් මේ 8 නෙමේ මාතය කියන්නේ. මෙයාට අනුරූප දත්තය එයාගේ ඉස්සරහා ඉන්න එක්කෙනා ගන්නෙ. එහෙනම් මාතේ විදියට ගන්නෙ මෙන්න මේ 9. මෙයා තමයි මාතේ වෙන්නේ. සංඛ්‍යාතයේ තියෙන වැඩිම එක්කෙනා හොයලා ඊට අනුරූප දත්තය ගන්නෙ 9. එහෙනම් වගුවකින් මාතේ හොයන්නේ එහෙමයි. හරි? එහෙනම් මේකට උත්තරේ රෝම ඉලක්කම් 2 මාතේ වෙන්නේ 9යි. රෝම ඉලක්කම් 3 සමූච්චිත සංඛ්‍යාත වගුවක් පිළියෙල කරන්න. ආපහු වගුවක් අමුතුවෙන් අඳින්න ඕනේ මේක පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙන්නේ විභාගෙදී. එහෙනම් මේ වගේ වෙලාවකදී අපිට පුළුවන් මේකටම යටින් තව තීරුවක් එකතු කරගන්න පුළුවන් සමූච්චිත සංඛ්‍යාත තීරය කියලා. මම මේකට තව තීරුවක් ගහ ගන්නම්. දැන් මේකේ තව තීරුවක් මම යටින් ගහගත්තා. ඒකට ලියනවා සමූච්චිත සංඛ්‍යාතය කියලා. සමූච්චිත සංඛ්‍යාතය විභාගයට ගොඩක් වෙලාවට මේ වගුව ගහලම දෙනවා මේ තීරුව. දැන් බලන්න මේ තීරුව පුරවන්නේ කොහොමද කියලා. මුලින්ම කරන්නේ මෙන්න මේ සංඛ්‍යාතයේ පළවෙනියට ඉන්න එක්කෙනා. මම මේ highlight කරලා තියන්නේ කහ පාටින්. මෙන්න මේක මෙන්න මේ දෙකේ ඉලක්කම එහෙමම යටින් ලියා ගන්නවා. ඒක තමයි පළවෙනි පියවර දෙකේ ඉලක්කම එහෙමම යටින් ලියා ගත්තා. ඊගාවට කරන්නේ මේ දෙකේ ඉලක්කම මෙන්න මේ ඊගාව තීරුවේ ඉන්න 3ට එකතු කරනවා. 2යි 3යි එකතු කරලා යටින් ලියනවා. 2යි 3යි එකතු කරාම එනවා 5යි. මේ 5 නැවත එකතු කරනවා මෙන්න මේ දෙකට. 5යි 2යි එකතු කරනවා 7යි. 7 නැවත එකතු කරනවා මෙන්න මේ 5ට. 7යි 5යි එකතු කරනවා එතකොට එනවා 12. ඊගාට 12 එකතු කරනවා ඊගාව එක්කෙනාගේ සංඛ්‍යාතයට 12යි 8යි 20යි. ආයෙත් 20 එකතු කරනවා ඊගාව කොටුවට 20යි 6යි 26යි. ඊගාවට නැවතත් 26 එකතු කරනවා 5ට 26යි 5යි 31යි. නැවත එකතු කරනවා 31 ඊගාව කොටුවට 31යි 3යි 34යි. නැවත එකතු කරනවා 34 ඊගාව කොටුවට 34යි 1යි 35යි. ආයි බලන්න මොකද්ද කලේ කියලා මේ 35 අපිට ඉතා වැදගත් දත්තයක්. මේ සංඛ්‍යා දත්ත ප්‍රමාණය තමයි 35යි කියලා එන්නේ මේ ඉස්සෙල්ලා හොයලා තියෙන 35යි කියලා. දත්ත ගණන ඔක්කොම හඳුන්කూరు පෙට්ටි ගණන තමයි මේ 35යි කියලා එන්නේ. කොහොමද ඇව්වේ? මේ දෙකේ ඉලක්කම එහෙමම පල්ලෙහෙන් ලියාගත්තා. මේ මුලින්ම තියෙන දෙකේ ඉලක්කම එහෙමම පල්ලෙහෙන් ලියාගත්තා. ඊකට මොකද කරේ? මෙන්න මේ දෙකේ ඉලක්කම එකතු කරනවා මෙන්න මේ 3ට. එකතු කරලා යටින් ලියා ගන්නවා 5යි කියලා. මෙන්න මේ විදිහට 5යි කියලා. 2යි 3යි එකතු කරා එකතු කරලා ඉවර වෙලා එහෙමම ලියාගත්ත 5ලින් 5යි කියලා. ඊගාට මොකද කරේ? ඒ 5 මේ 5 දෙකට එකතු කරා 5යි 2යි 7යි. 7යි 5යි 12යි 12යි 8යි 20යි 26යි 26යි 5යි 31යි 31යි 3යි 34යි 34යි 1යි 35යි. මෙහෙම දකුණු පැත්තට එකතු කරන් යනවා. ඊගාව කොටුවට එකතු කරන්නේ. තේරෙනවද? මේක දෙකේ ඉලක්කම පහළට ලියලා ඊගාව කොටුවට එකතු කරන්නේ. එහෙනම් දත්ත ප්‍රමාණය 35යි. සාමාන්‍යයෙන් විභාගෙට නම් ඕගලන්ට මේක බෙදෙන්න දෙන්නේ බය වෙන්න එපා. එක්ක 36 වෙන්න දෙයි. නැත්නම් 40 4ෙන් බෙදෙන්න දෙයි. හරි? මම මේක චුට්ටක් අමාරු කරා මේක පාඩම ගණන් ගොඩාක් හදන්න නැතුව හැම ගානකින්ම එක එක හදලා පාඩම මතක් කරන එකනේ මේ කරන්නේ. ඒක නිසා මෙතන මම අමාරු ගානක් ගත්තා දෙවෙනි එකේදී. ඊගාවට අහන ප්‍රශ්න රෝම ඉලක්කම් 3 සමූචිත සංඛ්‍යාත වගුවක් පිළියෙල කරන්න එක කළා ඒක හරි. හතරවෙනි කොටස පළමු චතුර්ථකය සොයන්න. ඔන්න බලන්න දැන් අහන්නේ පළමු චතුර්ථකය. ඒ කියන්නේ Q1 හොයන්න යන්නේ. ඔන්න හොඳට බලා ගන්න. Q1. එහෙනම් දැන් හොයන්න යන්නේ Q1. රෝම ඉලක්කම් 4. හතරවෙනි කොටස කරන්නේ. Q1 හොයන්න යන්නේ. එහෙනම්
Q එක හොයනකොට කරන්නේ ඊතලයක් මුලින්ම දාන්නේ. Q එක හොයනකොට සංඛ්‍යා ප්‍රමාණය දත්ත ප්‍රමාණය කීයද? දැන් මේ දත්ත ප්‍රමාණය තමයි මේ 35 කියලා ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ අන්තිමට මෙන්නේ එකතුව දත්ත ප්‍රමාණය. එහෙනම් මේකේ දත්ත ප්‍රමාණය 35යි. මේ වගුව මම ඉස්සෙල්ලා වගුව මෙතනට ගත්තා ආපහු ඔයගලන්ට පැහැදිලි කරන්න ඕන නිසා. 35 කියන්නේ දත්ත ගාන 30ට වඩා වැඩි. එහෙනම් එකක් එකතු කරන්නේ මේක එකක් එකතු කරලා හැදුවත් වැරදි නෑ. එකක් එකතු කරත් එනවා උත්තරේ. හරි? නමුත් මම මේක එකතු කරන්නේ නැතුව ගන්නම්. 30ට වැඩි නම් අපි එකතු කරන්නේ නැහැ කියලා මෙතන සම්මත කරගෙන තියෙන නිසා. එහෙනම් මේකේ 35 කියන්නේ සංඛ්‍යා ප්‍රමාණය 30ට වඩා වැඩි. එහෙනම් එකතු කරන්නේ නැතුව මම 35ම ගන්නවා මෙතනට. ඔන්න 35ම ගත්තා. සංඛ්‍යා ප්‍රමාණය 40 තිබ්බනම් 40ම ගන්නවා. 20 තිබ්බනම් 21 ගන්න. එකක් එකතු කරනවා. 30ට අඩු නම් එකතු කරනවා. 30 හෝ ඊට වැඩි නම් එකතු කරන්නේ නැහැ. ඒක මතක තියාගන්න ඕනේ. එහෙනම් දැන් 35 ගුණ කරනවා Q1 නම් ගුණ කරන්නේ 4න් 1න් Q2 නම් ගුණ කරන්නේ 4න් 2න් Q3 නම් ගුණ කරන්නේ 4න් 3න් ඒවා නීති මේ උඩ ලියලා තියෙන්නේ Q1 හොයනකොට 4න් 1 Q2 නම් 2න් 1 Q3 නම් 4න් 3 ඒක මතක තියාගන්න ඕනේ දැන් බෙදෙන්නේ නැහැ ඔන්න තියෙන ගැටලුව දැන් මේක 35 බෙදන්න ඕනේ 4න් මම මේක දශම එන්නම බෙදා ගන්නවා සාමාන්‍යයෙන් අපි දශම වලට කරන්නේ නැහැ නමුත් මෙතන බෙදා ගන්නවා 35 මම බෙදනවා 4න් ඔන්න බලන්න 4 වරක් කීයද 8 32යි 3ක් ඉතුරුයි තිත තියලා බිඳුවක් ගන්නවා 30ට 4 වරක් 7 28යි 2ක් ඉතුරුයි 20ට 4 වරක් 5 20යි ඉතුරු බිඳුවයි ඔන්න මම බෙදාගත්තා එහෙනම් මේක බෙදුවම එනවා උත්තරය 8යි 0.7යි මේක නෙමේ උත්තරය ඔන්න බලන්න දැන් Q1 හොයන හැටි දැන් Q1 සමානයි දැන් මේ වගුවේ 8.75 තියෙන්නේ කොහෙද කියලා හොයනවා මෙන්න මේ සමූච්චිත සංඛ්‍යාතයකේ මෙන්න මේකේ බලන්නේ ඔන්න හොඳට තේරුම් ගන්න ඕනේ හැමෝම සමූච්චිත සංඛ්‍යාතයකේ ගන්නෙ එහෙනම් 8.75 මෙතන නෑ තියෙන්නේ කීයද 7 තියෙනවා 12 තියෙනවා එහෙනම් මේ 8.75 තියෙන්නේ මොන සංඛ්‍යා දෙක අතරද කියලා අපි හොයාගන්නවා කොයි දෙන්න අතරද තියෙන්නේ මෙන්න මේ දෙන්න අතර තමයි මේ 8යි ගාන තියෙන්නේ. සංඛ්‍යා දෙකක් අතර આવොත් එතනදී තෝරගන්නේ ලොකු එක්කෙනා ඒක නීතියක් කියලා මතක තියාගන්න. එන විදිහත් මම ඔයගලන්ට කියලා දීලා තිනවා පන්තියේදී. දැන් ඔක් කියලා දෙන්න කිව්වොත් ගොඩක් වෙලාව යනවා. මෙතනදී හේතුව තමයි මේ 7 ඒවා මේ 100 දත්තේ 7 සංඛ්‍යා 7කින් ඉවර වෙනවා. 8 ඒවා තමයි 8 වෙනි එකේ ඉඳලම තියෙන්නේ 12 වෙනකල්ම. ඒකයි මේකේ තේරුම. එහෙනම් Q1 කියන්නේ 8.75 තියෙන්නේ මේ දෙන්න අතර මේකෙන් හොයන්නේ මේ අග තීරුවෙන් සමුච්චිත සංඛ්‍යාත තීරුවෙන් හොයන්නේ මේ දෙන්න අතර එහෙනම් මේ දෙන්නගෙන් තෝරගන්නේ කවුද තෝරගන්නේ අපි මෙන්න මේ ලොකු එක්කෙනාව තමයි තෝරගන්නේ උත්තරයට ලියන්නේ එයාගේ දත්තය කීයද 8 එහෙනම් Q1ට එන උත්තරය 8 එහෙනම් මේකේ උත්තරය 8 තමයි එන්නේ Q1ට ඊගාවට පස්වෙනි කොටස බලමු මොකක්ද අහන්නේ කියලා පස්වෙනි කොටස අහන්නේ මධ්‍යස්ථය. මධ්‍යස්ථය කියන්නේ අපි දන්නවා Q2. Q2 හොයන්න ඕනේ. එහෙනම් සංඛ්‍යා ගණන 35යි 30ට වැඩි නිසා එකක් එකතු කරන්නේ නැහැ. Q2 නම් අපි ගුණ කරන්නේ දෙකෙන් එකෙන් ගුණ කරන්නේ. ඒ කියන්නේ දෙකෙන් එකෙන් ගුණ කරනවා කියන්නේ දෙකෙන් බෙදනවා කියන එකයි. තේරෙනවද? දෙකෙන් බෙදලා එකෙන් ගුණ කරනවා කියන එකයි. එහෙනම් 35 දෙකෙන් බෙදන්න ඕනේ. අර ඉස්සෙල්ලා උත්තරේ දෙකෙන් ගුණ කරත් එනවා උත්තරේ. හරි? නැත්නම් අපි බෙදලාම ගමුකෝ. මොකද කාලයව දෙකක්නේ භාගයක් කියන්නේ 35 බෙදෙනවා දෙකෙන් 35 බෙදමු දෙකෙන් දෙවරක් 1 2යි එකක් ඉතුරුයි 15ට දෙවරක් 7 14යි එකක් ඉතුරුයි තිත තියලා බිඳුවක් ගන්නවා 10ට දෙවරක් 5යි දෙවරක් 5 10යි ඉතුරු බිඳුවයි එහෙනම් මේකේ උත්තරයට එන්නේ බෙදුවම එන උත්තරේ හරිද අපේ උත්තරේ නෙමෙයි මේකේ බෙදුවම එන උත්තරය 17.5යි දැන් එහෙනම් Q2 හොයන්න පුළුවන් Q2 සමානයි දැන් අපි හොයන්න ඕනේ මෙන්න මේ 17.5 මෙන්න මේ 17.5 අපි ඉස්සෙල්ලා හෙව්වේ මොකද්ද 8.75 හෙව්වේ දැන් හොයන්න ඕනේ 17.5 තියෙන්නේ මොන සංඛ්‍යා දෙක අතරද කියලා බලන්න 17යි ගාන තියෙන්නේ මේ 17.5 තියෙන්නේ 12යි 20යි අතර 12ට වඩා වැඩි 20ට වඩා අඩුයිනේ 17යි කියන්නේ එහෙනම් මෙන්න මේ දෙන්න අතරයි තියෙන්නේ එහෙනම් මේ දෙන්න අතර කියන්නේ කව තෝරගන්නේ ලොකු එක්කෙනාවයි තෝරගන්නේ කවුද ලොකු එක්කෙනා මෙන්න මේ 20 කෙලින් ඉන්න එක්කෙනා තමයි අපි ගන්නෙ 12 නෙවෙයි 20 නේ ලොකු එක්කෙනා 20 නේ
එහෙනම් 17.5 මෙතනින් හොයන්නේ අපි. මෙතනින් හෙව්වේ මොකද්ද? 17.5 හෙව්වේ. ඉස්සෙල්ලා හෙව්වේ මොකද්ද? ඉස්සෙල්ලා හෙව්වේ 8.75. 8.75 මේ දෙන්න අතර තියෙන්නේ. ඒ දෙන්නගෙන් ලොකු එක්කෙනා තෝරගත්තා. 17.5 මේ දෙන්න අතර තියෙන්නේ. ඒ දෙන්නගෙන් ලොකු එක්කෙනා 20 කෙලින් තියෙන එක තමයි උත්තරේට එන්නේ. උත්තරේට ගන්නේ මේ උඩම පේලියෙන්. හරි? ඒ කියන්නේ හඳුන්කුරු පෙට්ටි සංඛ්‍යාව තමයි මේ හඳුන්කුරු සංඛ්‍යාව තමයි උත්තරේට එන්නේ. එහෙනම් මේක 9යි උත්තරේට එන්නේ. මධ්‍යස්ථය කියන්නේ 9යි එන්නේ. මේකේ Q2 9යි. Q2 ට එන්නේ 9යි. ඊගාට අපි බලමු ඊගාව කොටස මොකද්ද කියලා. ප්‍රමිලක්කන් 6 වෙනි කොටස. 6 වෙනි කොටස අහනවා තුන්වන චතුර්ථකය සොයන්න. කියන්නේ Q3. නැවතත් ඉස්සෙල්ලා වගේමයි සංඛ්‍යා ගණන 35යි 35මයි ලියන්නේ 30ට වැඩි නිසා එකක් එකතු කරන්නේ නැහැ. Q3 නම් අපි කරන්නේ 4න් 3න් ගුණ කරනවා. 4න් 3න් ගුණ කරනවා කියන්නේ 35 4න් බෙදලා 3න් ගුණ කරන්න පුළුවන්. නැත්නම් 35 3න් ගුණ කරලා 4න් බෙදන්න පුළුවන්. මම මේක තෝරගන්නේ ගුණ කරලා බෙදෙන එක නෙමෙයි බෙදලා ගුණ කරන එකයි. ඇයි ඒක තෝරගත්තේ? 35 4න් කලින් බෙදුවා අපි. මේ 35 4න් බෙදපු එකක් තියෙනවා. ඒක නිසා අපිට වෙලාව ඉතුරු කරගන්න පුළුවන් එක වාසියක් තියෙනවා. 35 4න් දැන් බෙදාගෙන ඉන්නේ Q1 දී. එහෙනම් 35 4න් බෙදුවම 8.75යි. එහෙනම් 35 4න් බෙදුවම 8.75යි. ඒක 3න් ගුණ කරාම එනවා මේකේ සුළු කිරීම. එහෙනම් 8.75 මම ගුණ කරන්නම් 3න්. 8.75 3න් ගුණ කරන්නම් කාට හරි ඕනනම් පුළුවන් 35 3න් ගුණ කරා 105යි. 105 4න් බෙදුවත් එනවා උත්තරේ. හරි? 3 අරක් 5 15යි. 3 අරක් 7 21යි 1යි 22යි දෙකක් ඉතුරුයි. 3 අරක් 8 24යි 24යි 2යි 26යි. එහෙනම් මේක සුළු කරාම එනවා 26.25 මේ තියෙන චතුර්ථක නෙමේ සුළු කිරීම. තේරෙනවද? දශම 8 වෙන ශ්‍රේණියේ දශම පාඩම තමයි මෙතන තියෙන්නේ. එහෙනම් මොකද්ද මේකේ එන උත්තරය? මේකේ එන උත්තරය 26.25යි එන්නේ 35 4න් බෙදුවා. එතකොට ආව 8.75. 8.75 3න් ගුණ කරා. එතකොට ආව 26.25. ඉතින් උත්තරේ මේක නෙවෙයි. Q3 හොයන්න ඕනේ. එහෙනම් දැන් සමූචිත සංඛ්‍යාතයේ තීරයෙන් හොයන්න ඕනේ 26.25 කොහෙද තියෙන්නේ කියලා. 20 අන්න හොඳ ප්‍රත්‍යරක් හම්බෙලා තියෙනවා. ඔයගලන්ට හොඳ ගාණක් හම්බෙලා තියෙන්නේ. 26.25. ඔන්න 26.25 කිව්වම ලයින් එකටම අහුවෙලා මේක තව බරපතල වෙච්ච ගාණක්. 26.25 කියන්නේ 26 මෙතන තියෙනවා. එහෙම ආවම ටිකක් අමාරුයි ගාණ. 26 තියෙනවා. එහෙනම් 26 තියෙනවා. 26 දී කීයක් තියෙන්නේ? 26 දී තියෙන්නේ 10. 26 දී තියෙන්නේ 10. ඔන්න 26 හොයාගත්තා. 26 දී තියෙන්නේ 10. මේක අමාරුයි ළමයි හොඳට තේරුම් ගන්න. හරි? ඔන්න 26 හොයාගත්තා. මෙන්න මේ 26 දී තියෙන එක්කෙනා 10. 26 දී තියෙනවා 10. දැන් දශම 2.5ට මොකද කරන්නේ? දැන් 26 නම් තියෙනවා ගෙලින්ම මේ 26 ගත්තා. 26 දී තියෙනවා 10. ඒක හරි. දශම 2.5 ගන්න හැටි ඔන්න බලා ගන්න. හරි? හොඳ ගාණක් උගලන් හම්බෙලා තියෙන්නේ. ඊගාවට මේක දශම 2.5 ගන්නේ කොහොමද? ධන ලකුණක් දාලා ඊගාවට කරන්නේ වරහණක් දානවා. මේ වරහණ ඇතුලේ පුරවන්නේ මෙන්න මේමයි. ඔන්න හොඳට තේරුම් ගන්න. හරි? 26 වෙනියට තියෙන්නේ 10නේ. දැන් අපි ගත්තේ 10. මෙන්න මේ ගත්ත 10යි හොඳට තේරුම් ගන්න. මෙන්න මේ ගත්ත 10යි ඊගාවට තියෙන දත්තය 11යි අතර වෙනස ගන්න ඕනේ මේ වගේ වෙලාවකදී. 26නේ අපි ගත්තේ දැන් 26 වෙනියට තියෙන එක්කෙනා අපි ගත්තා 10 කියලා. මෙන්න මේ 10යි ඊට පස්සේ ඉන්න එක්කෙනා අතර වෙනස ගන්නවා අඩු කරනවා. එහෙනම් 11යි 10යි අඩු කරාම කීයද එන්නේ? 1යි. 1යි එන්නේ වෙනස. ඔන්න වෙනස 1යි කියලා මම ලියනවා. හරි? වෙනස 1යි. වෙනස එකක් ලිව්වා. ඊගාවට කරන්නේ මොකද්ද? ඒක ಗುಣ කරනවා මෙන්න මේ දශම ගාණෙන්. මෙන්න මේ දශම ගාණෙන් ಗುಣ කරනවා. දශම 2.5න් ಗುಣ කරනවා. එහෙනම් මේක දශම 2.5න් ಗುಣ කරා මෙන්න මොකද්ද? 10 ධන 1 ಗುಣ කරනවා දශම 2.5න්. එතකොට එකෙන් ಗುಣ කරනවා කියන්නේ ඒකමනේ දශම 2.5මයි එන්නේ. මේ දශම 2.5ට 0.25 කියලා ලියාගත්තා නම් හරි. 0.25 එකෙන් ಗುಣ කරාම 0.25මයි එන්නේ. දැන් මේ දෙක එකතු කරන්න 10ට දශම 2.5ක් එකතු කරාම 10.25යි. මම මේක නැවත කියලා දෙන්නම්. හරි?
මොකද්ද කලේ කියලා. මේක අමාරුයි නැවත කියලා දෙන්නම්. අපි හිතමු මෙහෙම. දැන් මේකේ සංඛ්‍යා ප්‍රමාණය අපි හිතමු පළවෙනි ගාන අපි ගමුකෝ Q1. Q1 හොයන Q1 හොයනකොට අපිට ආවේ 8.75 නේ. අපි හිතමු 8.75 එන්නේ නැතුව අපිට ආවා කියලා 7.75. ඔන්න අපි හිතමු අපිට ආවේ 7.75 ආවේ Q1 හදද්දි. එහෙම කියලා හිතන්නකෝ. දැන් මොකද කරන්නේ? 7 වෙනියට ඉන්න එක්කෙනා හරියටම ඉන්නවා. මැද නම් ගැටලුවක් නැහැ. මේ 7 වෙනි එක්කෙනා හරියටම මෙතන තියෙනවනේ. ඒක තමයි ප්‍රශ්නේ උනේ. මේ දෙන්න මැද එක්කෙනෙක් වුණා නම් කිසි ගැටලුවක් නැහැ. හරි ලේසි ලොකු එක්කෙනා ගත්තා ගෙලින්ම ලිව්වා. මේ ලයින් එක හම්බුනොත් තමයි ගැටලුව තියෙන්නේ. එහෙනම් 7 තියෙනවා මේකේ මේ 7 තියෙනවා. එහෙනම් 7 දී උත්තරය 7යි. 7 දී උත්තරය 7යි. ඔන්න මම 7 දී 7ම ලියනවා. මේ නිකන් උදාහරණයක් විතරයි ඈ. 7 දී ලියනවා 7 කියලා. දැන් මේ Q එක සමානයි. ධන කියලා වරහණක් දානවා දැන්. ඊගාව එක්කෙනා හොයන්නේ කොහමද? ඉතුරුනේ 0.75. මේ ඉතුරුනේ 0.75. 0.75 ලියනකොට 0.75 කියලා ලියන්න. ඊගාවට අපි කරන්නේ ඒක ಗುಣ කරන්නේ ගත්තේ 7නේ. 7 වෙනියට තියෙන එක්කෙනා උත්තරයට ආවෙත් 7නේ. මේ ආපු උත්තරය 7යි ඊගාවට තියෙන්නේ 8. 7යි 8යි අතර වෙනස ගන්න ඕනේ. 7යි 8යි අතර වෙනස කියන්නේ අඩු කරලා ගන්න ඕනේ ඊගාව එක්කෙනත් එක්ක. මෙතන 8 නැතුව තිබ්බනම් 9 කියලා 9න් 7ක් අඩු කරාම 2යි 2 ලියන්නේ. මෙතන 10 තිබ්බනම් 8 වෙනුවට 10න් 7ක් ගිහිල්ලා 3 ලියන්නේ වෙනස. දැන් මෙතන 8 නිසා 8න් 7ක් ගියාම 1යි. එතකොට කරන්නේ වෙනස මේක ගුණ කරනවා. එහෙනම් 7 ධන කලාතුරකින් මේන් ගානක් එන්නේ මං හිතන්නේ ඇවිල්ලාම නැද්ද දන්නෙත් නෑ. ඒ දෙක එකතු කරාම 7.75 එතනින් එහා තියෙන්නේ සුළු කිරීම. එහෙනම් මේක හොඳට තේරුම් ගන්න. නැවත මේක හදන්න මේ වගේ ගණන් මම ඕනම් මේ වගේ ගණන් ටිකක් දාන්නම් ඔයගලන්ට. මේවා විභාගයට ගොඩාක් වෙලාවට එනවා අඩුයි නමුත් ඉතින් දැනගන්න ඕනේ මේ වගේ ලයින් එකම ආවොත් තමයි ගැටලුව තියෙන්නේ කියලා මතක තියාගන්න. මේක සමුච්චිත සංඛ්‍යාතකයෙන් හොයන්න ආව නම් 5 දශම ගාණක් හොයන්න ආව නම් එන්න ගැටලුවක් තියෙනවා. මේ 5 තියෙනවනේ ඒක නිසා. දැන් අපි තමු 12 දශම ගාණක් හොයන්න ආව නම් 12 තියෙනවා. එතනකට ගැටලුවක් තියෙනවා. මේ විදිහට කරන්න වෙන්නේ. 12යි 20 අතර එකක් ආව නම් 13යි ගාණක් 14යි ගාණක් 15යි 16යි 17යි. එතකොට ගැටලුවක් එන්නේ නැහැ. මේක වැඩි එක්කෙනාමයි ගන්න වෙන්නේ. ඒකට හේතුව තමයි දැන් මේකෙත් අපි ওই වැඩේ කරනවා. මේකේ 8 වෙනියට තියෙන්නේ දැන් 8.75 නේ හොයන්නේ. 8 වෙනියට තියෙන්නේ මේකේ 8මයි. 9 වෙනියට තියෙන්නේ 8මයි. ඒ කියන්නේ මෙතනදී 8.75 හොයද්දී අර වෙනස බිඳුව වෙනවා. වෙනස බිඳුව වෙන නිසා අර දශම සංඛ්‍යාව නිකම්ම නැති වෙලා යනවා. ඔකයි ඔකේ સિદ્ધාන්තය. මේ ඔක්කොම ඉගෙන ගන්න ගියොත් ඔයගලන්ට පාඩම පැටලෙනවා. ඒක නිසා මතක තියාගන්න මේ වගේ මැද්දෙන් එකක් ආවොත් කිසිම ගැටලුවක් නැහැ. මැද ආවොත් අපිට වැඩි එක්කෙනා අරගෙන ලියනවා. නමුත් ලයින් එක ආවොත් මේ විදිහට කරන්න ඕනේ. ඒක චුට්ටක් පැහැදිලිව කරන්න ඕනේ, තේරුම් ගන්නත් ඕනේ, අවබෝධ කරගන්න ඕනේ මේක කොහොමද වෙන්නේ කියන එක. හරි. ඊගාට අන්තිම කොටස අන්තස් චතුර්ථක පරාසය සොයන්න. 7 වෙනි කොටස. අන්තස් චතුර්ථක පරාසය සොයන්න මම ඒක මෙතන කරන්නම් ඉඩ තියෙන නිසා 7 වෙනි කොටස අන්තස් චතුර්ථක පරාසය හොයන්නේ Q3 න් Q1 අඩු කරනවා. Q3ට ආපු උත්තරය 10.25 ගොඩක් මහන්සිලා හොයාගත්තා. ඒක Q1ට ආපු උත්තරේ මොකද්ද? Q1ට ආවේ 8. Q1ට ආවේ 8. ඒක කිසි ගැටලුවක් නෑ 8 ලේසියි. එහෙනම් 10.25න් 8ක් අඩු කරන්න ඕනේ. මෙන්න මෙහෙම අඩු කරන්න. 10.25න් 8ක්. 8 කියන්නේ රුපියල් 8 ලියන වගේ ලියන්න ඕනේ. එකතු කිරීම අඩු කිරීම කරන්න බෑනේ. දශමතිත එක කෙලින් ලියන්නේ නැතුව 10න් 8ක් ගියාම 2යි. එතකොට 2.25යි සමුච්චිත අන්තස් චතුර්ථක පරාසය වෙන්නේ. එහෙනම් මේක දැන් අපි හදාගමු. මම ඔයගලන්ට හදන්න පොඩි වෙලාවක් දෙන්නම්. ඒ වගේ මේක පොඩි කරන්නම් ඔයගලන්ට හදාගන්න ලේසි වෙන පේන්නේ. හරි? දැන් පේනව නේද මුළු ගානම? හරි. දැන් මේක ඉක්මනට ලියා ගන්න. බලමු ඊගාව ගාන පන්ති ප්‍රාන්තරය සංඛ්‍යාතය. එතන පන්ති ප්‍රාන්තරය වෙන්නේ 5 13 13 20 ඊගාවට 13 21 21 29 29 37 37 45 45 53 53 61 61 69 පන්ති ප්‍රාන්තරය දීලා තිනවා. මේ තියෙන සංඛ්‍යාතය.
එතකොට ගානේ රෝමි ලක්කන් එක අහන්නේ මාතය අඩංගු පන්ති ප්‍රාන්තරය ලියන්න. කොහොමද අපි මාතය හොයන්නේ? සංඛ්‍යාතයේ ඉන්නේ ලොකුම එක්කෙනා හොයා ගන්නවා. අර ඉස්සෙල්ලා ගානේ වගේමයි. සංඛ්‍යාතයේ ඉන්නේ ලොකුම එක්කෙනා කවුද? 12යි. මෙන්න මෙයා තමයි සංඛ්‍යාතයේ ඉන්නේ ලොකුම එක්කෙනා. එහෙනම් මාතයේ විදිහට ගන්න මොකද්ද? මේ 12 නෙමෙයි. ඊට අනුරූප දත්තය. එහෙනම් මාතයේ විදිහට ගන්නේ 29 37 කියන පන්ති ප්‍රාන්තරය තමයි මාතය අඩංගු පන්ති ප්‍රාන්තරය වෙන්නේ. එහෙනම් රෝමි ලක්කන් එකට උත්තරේ වෙන්නේ 29 37. 29 ඉරක් 37. 29 37 තමයි මාතය අඩංගු පන්ති ප්‍රාන්තරය වෙන්නේ. ඊගාට රෝමි ලක්කන් 2 සමූච්චිත සංඛ්‍යාත වගුවක් පිළියෙල කරන්න. සමූච්චිත සංඛ්‍යාත වගුවක් පිළියෙල කරන්න. සමූච්චිත සංඛ්‍යාත වගුවක් පිළියෙල කරන්න. එතකොට මේකේ සමූච්චිත සංඛ්‍යාත තීරය අපි සම්පූර්ණ කරගන්න ඕනේ. එහෙනම් මෙතනට ලියන්න ඕනේ සමූච්චිත සංඛ්‍යාතය කියලා. එහෙනම් මෙතනට අපි ලියමු සමූච්චිත සංඛ්‍යාතය කියලා. සමූච්චිත සංඛ්‍යාතය. සමූච්චිත සංඛ්‍යාතය. එතකොට මේකේ අර ඉස්සෙල්ලා කරපු වැඩේමයි කරන්නේ. මොකද්ද? මෙන්න මෙයාව එහෙමම පල්ලෙහාට ලියා ගන්නවා. තුනේ ඉලක්ක මෙහෙමම ලිව්වා. ඊගාට මොකද කරන්නේ? මෙයාව එකතු කරනවා ඊගාවට තියෙන 7ට. 3යි 7යි 10යි. 10 එකතු කරනවා ඊගා කොටුවේ 10ට. 10යි 10යි 20යි. 20යි 12යි එකතු කරනවා 32යි. 32යි 8යි 40යි. 40යි 5යි 45යි. 45යි 4යි 49යි. 49යි 3යි 52යි. එහෙනම් මේක අපිට මේ නතර වෙන එක ඉතා වැදගත්. දත්ත 52යි තියෙන්නේ. එහෙනම් මේක 30ට වැඩි නිසා අපි එකක් එකතු කරන්න ඕනේ නැහැ. 52යි මේක අමාරු කරලා නැහැ. ඉස්සෙල්ලා ගන්න වගේ 4ෙන් බෙදෙන්න දීලා තියෙන්නේ. එහෙනම් මේ Q1 Q2 Q3 හොයද්දි මේ 52 තමයි අපි බෙදලා ගන්නේ සාමාන්‍යයෙන් කරන විදිහට කරා නම්. හරි. දැන් බලමු මොකද්ද මේකයි නැවත මුලින්ම කරේ 3 ඉලක්කම එහෙමම පල්ලෙහාට ලිව්වා. ඊගාට එයා 7ට එකතු කරා 10යි 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 20යි 32යි 40යි 45යි 49යි 52යි. එක හදාගත්තා. දැන් ඊගාට මොකද කරන්න තියෙන්නේ? දැන් ඊගාට කරන්න තියෙන්නේ අපිට සමූච්චිත සංඛ්‍යාත වගුවක් පිළියෙල කරන්න. රෝමි ලක්කන් 3 සමූච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න කියලා කියනවා. සමූච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න කියනවා. එහෙනම් මේකේ වක්‍රයක් අඳින්න ඕනේ. ඔන්න ඉතා වැදගත්. දැන් බලන්න මොකද්ද වෙන්නේ කියන එක. හරි. එහෙනම් මේක ප්‍රස්ථාර කොලයක තමයි මේ වක්‍රය අඳින්න ඕනේ. එහෙනම් අපි ප්‍රස්ථාර කොලයක් අරගෙන මේ වක්‍රය අඳිමු. දැන් ඔන්න මම ප්‍රස්ථාර කොලයක් ගත්තා මෙතනට. දැන් මේකේ පන්ති ප්‍රාන්තරය සංඛ්‍යාතය. දැන් මේ සමූච්චිත සංඛ්‍යාතවල ඍණ සංඛ්‍යා එන්නේ නැහැ බොහෝ දුරට. බොහෝ දුරට නෙමෙයි ඍණ ගණන් එන්නේ නැහැ. දත්තනේ තියෙන්නේ. ඒක නිසා මේකේ මම පන්ති ප්‍රාන්තරයයි සමූච්චිත සංඛ්‍යාතයයි කොනටම වෙන්න ගන්නවා. එහෙනම් මේකේ කොනටම වෙන්න ගන්නම් මේ දෙක. රේඛා දෙකක් ඇඳගමු. රේඛා දෙකක් ඇඳගමු. කොනටම වෙන්න ගන්නම් මම. මේ තියෙන්නේ පන්ති ප්‍රාන්තරය ඒක හරියට ගන්න ඕනේ. හරි නේද? right. පන්ති ප්‍රාන්තරය සංඛ්‍යාතයත් එහෙමයි. සංඛ්‍යාතයත් අපිට හරියටම ගන්න ඕනේ. සංඛ්‍යාතයේ අක්ෂයත් මම ඇඳ ගන්නවා. right. ඔන්න අක්ෂ දෙක ඇඳගත්තා. ඍණ පැත්ත ඕනේ නැහැ. ඍණ පැත්ත අපිට අවශ්‍ය නැහැ. හරි. දැන් පැන්සලක් භාවිතා කරන්න. මමත් පැන්සලෙන් අඳින්නම්. ඔයගොල්ලොත් පැන්සලෙන් අඳින්න. හරි. ඔන්න බිඳුව. දෙපැත්තත් නම් කරමු. මේ තියෙන්නේ පන්ති ප්‍රාන්තරය. පන්ති ප්‍රාන්තරය මේක විභාගයේ ලකුණු ප්‍රාන්තරය වෙන්න පුළුවන්, උස ප්‍රාන්තරය වෙන්න පුළුවන්, වයස් ප්‍රාන්තරය වෙන්න පුළුවන්. මොකක් හරි දත්තයක් දෙන්න පුළුවන්. හරි. මෙතන සමූච්චිත සංඛ්‍යාතය. සමූච්චිත සංඛ්‍යාතය තමයි මේකේ y අක්ෂය වෙන්නේ. සමූච්චිත සංඛ්‍යාතය.
නිකම්ම සංඛ්‍යාතය නෙමෙයි සමුච්චිත සංඛ්‍යාතය. අපිට ලේසිම විදිහ තමයි මේකේ මතක තියාගන්න පන්ති ප්‍රාන්තරයේ මාක් කරනකොට 10න් 10 ගන්න. කොටු 10න් 10 ගන්න. කොටු 10න් 10 අරගෙන අපි අගයත් 10න් 10ම ගන්නවා. මෙතන බිඳුවනේ 10 20 30 40 50 60 70. ඔයගලන්ට ඔන්න මේකේ මැද එකක් මාක් කරගන්න. මෙහෙම 5 මේ මැද තියෙන්නේ 5 10 15 20 25 කියන්නේ එක කොටුවක් එකයි 30 35 මේක හරි ලේසි. එතකොට 40 45 ඊගාවට 50 55 ඊගාවට 60 65 70. ඔන්න පහෙන් පහ මාක් කරා. එතකොට එක කොටුවක් එකයි. සංඛ්‍යාතයත් අපිට ඒ විදිහටම ගන්න පුළුවන්. 5 10 15 20 25 30 35 හරියට රේඛාව ගහ ගන්න ඕනේ ඕගොල්ලන්. 5 10 15 20 25 30 35 අපිට තිබ්බේ 52 ගැන වැඩිම වගේ නේද? 35 ගාවට 40 45 50 55 මම උමනා ප්‍රමාණයට තමයි ප්‍රස්ථාර කොලේ කපලා ගත්තේ. හරි. දැන් බලමු. දැන් ඔන්න මේක තමයි ලේසිම පරිමාණය අපිට ප්‍රස්ථාරයක් අඳින්න සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් අඳින්න. ඒගොල්ලන් ඇඳලා දීලා තියෙන්නේ ගොඩාක් වෙලාවට මේ විදිහට තමයි ඒගොල්ලොත් නම් කරලා දෙන්නේ. මේ විදිහට තමයි ඒගොල්ලොත් බොහෝ දුරට නම් කරලා දෙන්නේ. එහෙම නැතුණොත් අපි ඒ දීලා තියෙන විදිහට නම් කරගන්න ඕනේ. ඇඳ ගන්න ඕනේ. හරි. දැන් බලමු අපි මේකේ කොහොමද කරන්නේ කියලා. ඊට පස්සේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳිනකොට ඔන්න හොඳට තේරුම් ගන්න හැමෝම මොකද කරන්න කියන එක. මුලින්ම කරන්න ඕනේ ගොඩාක් අය වරද්ද ගන්න තැනක්. හැමෝම බිඳුවෙන් පටන් ගන්නවා. ඉතා වැරදි ඒක. බිඳුවෙන් පටන් ගන්නවා බිඳුව කියලා දුන්නොත් මේකේ පන්ති ප්‍රාන්තරයේ පටන් ගන්නේ පහෙන්. එහෙනම් මුලින්ම මාක් කරගන්න ඕනේ 5. මම මේ කොළ පාටින් highlight කරේ. ඔන්න 5 තමයි මුලින්ම මාක් කරගන්නේ රේඛාව උඩම. රේඛාව උඩම. හරි. ඔන්න 5 මාක් කරගන්නවා රේඛාව උඩම. ඔන්න 5 තියෙන තැනින් මම මෙන්න මෙහෙම රවුමක් අඳින්නම්. ඔයගලන්ට මේක පැහැදිලි වෙන්න ඕනේ නිසා. ඔන්න 5 මාක් කරගත්තා. දැන් ඊගාවට රේඛාව උඩමයි 5 බිඳුව ගන්න මුලදීම. හරි 5. ඊගාවට ඔන්න හොඳට තේරුම් ගන්න. ඊගාවට මේකේ පළවෙනි එක ගන්නෙ නැහැ. දැන් ගන්නෙ දෙවෙනි එක තමයි අපිට ඛණ්ඩාංකයේ විදිහට ගන්නෙ. මම ඔයගලන්ට මේක පැහැදිලි වෙන්න ඕන නිසා මේක highlight කරන්නම් අපි ගන්න එක. 13 3 ඔන්න ඛණ්ඩාංක. 21 10 දෙවෙනි එක්කෙනා තමයි ගන්නෙ. පළවෙනි එක්කෙනා ගන්නෙ මුලම එක්කෙනා විතරයි. 29 20 37 32 45 40 53 45 61 49 52 මේක තමයි මේ x විදිහට ගන්නෙ. මෙයාව y විදිහට ගන්නෙ. මතක තියාගන්න. මෙන්න මෙයා x විදිහට ගන්නෙ, මෙයා y විදිහට ගන්නෙ. ප්‍රස්ථාරයක් අඳිනකොට කරන විදිහටමයි ගන්නෙ. එහෙනම් මතක තියාගන්න තියෙන දේ තමයි මේ කොළ පාටින් තියෙන එක්කෙනා මොකද්ද? මෙන්න මේ මුලින්ම හිටපු එක්කෙනා. පන්ති ප්‍රාන්තරයේ පටන් ගන්න එක්කෙනා මුලින්ම මාක් කරනවා. පටන් ගන්න එක්කෙනා තමයි මුලින්ම රේඛාව උඩමයි යා මාක් කරන්නේ. මේ 5 කියන්නේ කොටු 5ක්. මේ 5යි. ඊගාවට මෙන්න 5 මාක් කරා. ඊගාවට දෙවෙනි එක්කෙනා ගන්නේ එතන ඉඳලා දෙවෙනි එක්කෙනා තමයි මාක් කරන්නේ. පළවෙනි එක්කෙනා ගන්න මේ මුලින්ම ඉන්න එක්කෙනා විතරයි තමයි හොඳට ඒක මතක තියාගන්න ඕනේ. ඊගාට සංඛ්‍යාතය නෙමෙයි ගන්නෙ සමුච්චිත සංඛ්‍යාතයයි තෝරගන්නේ. ඒකත් මතක තියාගන්න. දැන් ඛණ්ඩාංක 13 3 මෙතන තියෙනවා 13 මෙතන තියෙනවා 3 13 මාක් කරන්න ඕනේ. දැන් 13 3 කොහොමද මාක් කරන්නේ? 13 ඔන්න බලන්න මම චුට්ටක් ඔන්න තව ලොක් කරලා පෙන්නන්නම්. 13 මේ බලන්න 13 බලාගන්න 13 මාක් කරන්නේ. හොඳට බලන්න 13 මාක් කරන්නේ 10 ඉඳන් කොටු 3ක්. 10 ඉඳන් කොටු 3ක්. හරි 10 ඉඳන් කොටු 3ක්. ඔන්න බලා ගන්න. මෙන්න 10. මේ බලන්න මේ තියෙන්නේ 10. මේ 10 ඉඳන් කොටු 3ක්. පොඩි කොටු 3ක්. 10
ඊගාට 11 12 13 10 ඉඳන් දකුණු පැත්තට කොටු 3ක් ගයින්න 10 ඉඳන් කොටු 3ක් ඔන්න මම ඔන්න මාක් කරලා පෙන්නන්නම් පස්සේ මාක් කරලා දාන්නම් නැත්නම් ඔයගලන්ට පෙන්වන්න බෑනේ මම ඉතින් 10 මේ තියෙන්නේ 11 මේ තියෙන්නේ 12 මේ තියෙන්නේ 13 ඔන්න 10 ඉඳන් මේ පේනවනේ මම චූටි ඉරියන්නේ 13 මෙතන තියෙන්නේ ඔන්න 13 13 කණ්ඩාංකය මොකද්ද 13 දී 3 3 කියන්නේ 3ක් උඩට යන්න ඕනේ මේ පහේ ඉඳන් මෙතන ඉඳන් 3ක් උඩට කොටු 3ක් උඩට ගන්නෙ කොටු 3ක් ඔන්න බිංදුව 1 2 3 මෙන්න මෙතන තමයි 3 වෙන්නේ මේ මෙතන තමයි 3 එන්නේ එහෙනම් ඔන්න බලා ගන්න නැවත මම මතක් කරලා දෙන්නම් කරන විදිය කියලා දෙන්නම් මම ඔයගලන්ට මේක මාක් කරලාම පෙන්නන්න මම මේක හිමි කරගන්නම් ඉස්සෙල්ලාම තප්පරයක් දෙන්න ඊතලයක් ගන්න හරි මෙන්න 3 කියන්නේ මෙන්න මෙතන පහට දෙකක් අඩුයි 3 කියන්නේ එහෙම නැත්නම් පහට දෙකක් අඩුයි එහෙම නැත්නම් බිංදුවේ ඉඳන් 3ක් උඩට ඔන්න 3 ඊගාට මෙතන 13 නේ තියෙන්නේ ඔන්න 13 මෙන්න 13 ඔන්න ඔතන තමයි කණ්ඩාංකය වෙන්නේ මේ ඊතල දෙකක් ආවේ පේනව නේද 13 3 13 3 මේක තමයි කණ්ඩාංකය 13 3 පැහැදිලි නේද දැන් මම කළා දාන්නද මේක මේක මැකුවා හරි 13 3 හරිනේ දැන් ඒක මම කණ්ඩාංකය මාක් කරන්නම් 13 3 මාක් කරමු තප්පරයක් දෙන්න මේක මම කන්නම් මෙන්න මේ චුට්ට පැහැදිලි වෙනවද නැත්තම් 13 3 x වල 13 දී y 3 13 3 මම x කියලා ගත්තේ පන්ති ප්‍රාන්තරයට හරි 13 3 මෙන්න මෙතන තමයි එන්නේ 13 3 හරියටම ගන්න ඕනේ ඈ ඔන්න 13 3 ඔන්න මාක් කරගත්තා පොඩි කතරයක් දැම්මත් හරි ඈ ඊගාව කණ්ඩාංකය මොකද්ද 13 3 ඊගාවට තියෙන්නේ 21 10 21 10 21 දී 10 21 කියන්නේ 21 මාක් කරන්න ලේසි 21 කියන්නේ 21 10 21 10 ඔන්න බලන්න ඉතින් හැමෝම බලා ගන්න 21 10 මම මාක් කරන්න යන්නේ හරි ඉස්සෙල්ලාම 10 ලේසියිනේ 10 මේකේ ලයින් එකේම තියෙනවනේ ඔන්න 10 කියන්නේ මෙන්න මේක ඔන්න 10 21 කියන්නේ 20 ඉඳලා එකක් 20 ඉඳලා එකක් මෙන්න මම ඊතලයක් දැම්මා 21 දැන් පේනවනේ දැන් පැහැදිලි නේද 21 කියන්නේ 20න් එක කොටුවක් දකුණු පැත්තට 21 දී 10 21 දී 10 ඔන්න මම 21 10 මාක් කරන්න යන්නේ දැන් 21 10 මම තුල පොඩ්ඩක් කීනි කරගන්නද මේකේ එතකොට ඔයාලන්ට මාක් කරගන්න ලේසියිනේ ඒක ඔන්න 21 10 කියන්නේ මෙන්න මෙතන මේ මෙන්න මෙතන කණ්ඩාංකේ මාක් කරා මම මම ටිකක් කීනි කරගත්තා තුල හරි 21 10 දැන් මේක මකමු මේක මැකුවා හරි 21 10 මාක් කරා දැන් ඊගාට මොකක්ද ඊගාට තියෙන කණ්ඩාංකය බලමු ඊගාට තියෙන මොකක්ද කියලා 21 10 ඊගාට තියෙනවා 29 29 දී 20 29 දී 20 දැන් ආයි හොයමු බලන්න 29 20 29 කියන්නේ 29 මාක් කරන්න ලේසිම විදිය තමයි 30ට එකක් අඩුයි 29 කියන්නේ. ඔන්න 30ට එකක් අඩුයි. ඔන්න 29 ආවා. මේ බලන්න මම මේ ඊතලයක් අරන් ආවා. පේනවද දන්නේ නැහැ. ඔයගලන්ට ලොකු කරලා බලන්න ඔයගලන්ට පුළුවන් ස්ක්‍රීන් එක. 29 20 ඔන්න 20 අරන් ආවා. පැහැදිලිද? 29 20 29 20 දැන් මාක් කරගමු මෙතන 29 20 ඩොට් එකක් දාන්නම් 29 20 මෙන්න මෙතන තමයි 29 20 කියන්නේ මේ ඔන්න මාක් කරගත්තා මේ ඉස්සෙල්ලා එක මේ තියෙන ඉස්සෙල්ලා එක මේ තියෙන මේක හරි නේද දැන් මම මේක මකලා දාන්නම් හරි ඊතල දෙක මකලා දාන්න right දැන් අපි බලමු දැන් ඊගාට බලමු 29 20ත් මාක් කරා 37 32 37 දී 32 37 32 දැන් ආයි බලමු ඉස්සෙල්ලා වගේ 37 32 37 කියන්නේ 35 ඉඳන් දෙකක් යන්න ඕනේ නැත්නම් 40ට 3ක් අඩු වෙන්න ඕනේ 35 ඉඳන් දෙකක් ගන්නත් පුළුවන් 40ට 3ක් අඩු වෙන්නත් පුළුවන් ඒ බලන්න 37 දී 32 37 දී 32 හොඳට තේරුම් ගන්න ඕනේ ඈ 37 32 ඔන්න 37 මම 30 ඉඳන්
37 35 ඉඳන් ගත්තා. හරි 37 දී 32. ඔන්න 37 37 දී 32 32 කියන්නේ අපි අනිත් පැත්තෙනුත් එමු. ඒ ඔයගලන්ට හොඳට පැහැදිලි වෙන්න ඕන ලොකු කරලා බලන්න 37 මම 35 ඉඳන් කොටු දෙකකින් ඇවිල්ලා තියෙන්නේ. 35 දී ඔන්න 32ක් මම හොයාගන්නම්. 32 32 ඔන්න 32ත් මාක් කරා. ඔන්න 35යි 32යි මාක් කරා. දැන් ඊට පස්සේ මේකේ මාක් එකක් දාගන්නම්. එතන තිතක් තියාගත්තා. රවුමකුත් ඇඳලා. දැන් ඒකත් මකලා දානවා. ඉතල දෙක. ඉතල අඳින්න ඕනේ නැහැ. හරි? ඒකත් මකලා දැම්මා. ඊගාවට තියෙන ඛණ්ඩාංකය බලමු මොකද්ද කියලා. ඊගාට තියෙන ඛණ්ඩාංකය තමයි 45 40. ඒක හරි ලේසි. 45 දී 40. ඒක මම ඉතල ගන්නෑ ලේසිනේ. ඔන්න 45 45 දී 40. මේ තියෙන්නේ. මම මේ මවුස් එක තියන් ඉන්නේ 45 දී 40. මෙන්න මෙතන තමයි 45 40 කියලා කියන්නේ. ඔන්න ඒකත් මාක් එකක් දාගත්තා. හරි? ඊගාවට 45 40. ඊගා එක බලමු මොකද්ද කියලා. ඊගාට 53 දී 45. 53 දී 45. 53 දී මම ඒකත් පෙන්නනම් ඉතල ගහලා. 53 දී. මොකද මේක හුඟක් අයට අඳින්න බෑ. ඒක නිසා තමයි මම මේ ඉතල ගහ පෙන්නන්නේ. හරි? 53 දී 53 කියලා කියන්නේ 50 ඉඳන් 3ක් එහායින්. ඔන්න 53. ඔන්න 53. 53 දී 45 45 නම් ලේසියිනේ. ඔන්න මම 53 හරියටම ගත්තා. ඔයගලන්ට ඉතලෙන් පේන්න ඕනේ. 53 දී 45 මේ බලන්න 45. ඔන්න 45ත් මම හරියටම ගත්තා. දැන් පේන්න ඕනේ තැන් දෙක. 53 50 ඉඳන් කොටු 3ක් දකුණු පැත්තට ගියා. 53 දී 45 නම් ලේසි ලයින් එකේමයි මාක් කරන්න තියෙන්නේ. එහෙනම් ඒකත් මාක් කරගමු. ඒකත් මම මාක් කරනවා. එතෙන්ට තිතක් තියාගත්තා. right. ඊගාවට ඔන්න මේක මකලා දානවා. දැන් ඊගාවට 53 දී 45 61 දී 49 61 දී 49 බලමු 61 දී 49 61 කියලා කියන්නේ 60 ඉඳන් එකක් එහායින් 60 ඉඳන් එකක් එහායින් 61 දී 49 කියන්නේ 50ට එකක් අඩුයි නේද 50ට එකක් අඩුයි මෙන්න 50ට එකක් අඩුයි මෙන්න මෙතන තමයි එන්නේ මේ තියෙන්නේ 61 දී 49 මේ බලන්න ඊතල දෙකෙන් ඔයගලන්ට හොඳට පේන්න ඕනේ. ඉතින් මෙහෙම කළා තේරෙන්නේ නැත්නම් කරන්න ක්‍රමයක් නැහැ. හරි? බෝඩ් එක කවදාකවත් මේ විදිහට කරන්න බෑනේ නේද? මේ වගේ ප්‍රස්තාර කොලයක් අරගෙන මේ විදිහට ඊතල ගගා. right. දැන් මේක මකලා දාමු. ඊගාවට ඛණ්ඩාංකය මොකද්ද කියලා බලමු අපි. අන්තිම ඛණ්ඩාංකය 69 දී 52යි 69 දී 52යි ඒකත් මම මාක් කරන්නම් 69 දී 52 69 දී 52යි 69 කියන්නේ 70ට එකක් අඩුයි 70ට එකක් අඩුයි 69 දී 52යි කියන්නේ 50ට දෙකක් උඩින් ඔන්න 69 ඔයගලන්ට පේන ඇති මේ 70ට එකක් අඩුවෙන් මම ගත්තේ 52 කියන්නේ 50ට වඩා දෙකක් උඩින් ගන්න ඕනේ 52 මේ බලන්න මම හරියටම ඇඳලා තියෙන වක්‍රය මේ වක්‍රේ මේ ඛණ්ඩාංක ටික මාක් කරලා තියෙනවා හරි දැන් මෙන්න මෙතන කතරියක් දාගමු ටිකක් තියාගමු කතරියක් දාන්න පුළුවන් ඔන්න ඔය විදිහට මාක් කරනවා දැන් ඊට පස්සේ එකත් හරි දැන් ඔන්න ඛණ්ඩාංක ටික ඔක්කොම මාක් කරලා තියෙන්නේ දැන් ඛණ්ඩාංක ටික ඔක්කොම මාක් කරලා තියෙන්නේ දැන් තියෙන්නේ මොකද්ද දැන් තියෙන්නේ වක්‍රය අඳින්නයි දැන් තියෙන්නේ වක්‍රය අඳින්නයි මම මේ යට ඛණ්ඩාංක තුනත් ඔයගලන්ට මේ ටිකක් පොඩි කරලා දාන්නම් එතකොට තව පැහැදිලි නේද මේක ඛණ්ඩාංකයේ 21 10 21 10 එක මම ආයෙ මාක් කරන්නම් 21 දී 10 එන්න මෙතන තිබ්බේ right එන්න තමයි මහතයිනේ ඊගාවට තිබ්බ ඛණ්ඩාංකය මොකද්ද 13 3 නේ නේද 13 3 ඒකත් මම
නැවත මාක් කරන්නම් 13 3 13 3 මෙන්න මේක පටන් ගන්න තැන කණ්ඩායම් කොහොම තියමු කමන්නේ හරි right දැන් වක්‍රය අඳින්න තියෙන්නේ දැන් වක්‍රය අඳිනකොට කල්පනාවෙන් අඳින්න ඕනේ වක්‍රය තුලක් තියලා යා කරන්නේ නැහැ වක්‍රය පරිස්සමෙන් අඳින්න ඕනේ කල්පනාවෙන් බලමු කොහොමද කරන්න කියලා වක්‍රය මට වඩා හොඳට ඔයගලන්ට අඳින්න පුළුවන් ඔයගලන් හරියට අඳින්න මේ වක්‍රය යන පැත්තට අඳින්න එහෙම හරියට ඔන්න වගේ වක්‍රයක් අඳින්න හරි වගේ එකක් එන්නේ වැදගත්ම දේ තමයි සමහරු මේක අර ප්‍රස්ථාර වක්‍ර පරාවල වල වගේ සමහරු අඳිනවා මෙන්න මේක යා කරනවා මේ වක්‍රය මේ බලන්න මේ ඔස් එක දිහා බලන්න මෙතනින් එහාට තව යා කරනවා සම්පූර්ණයෙන්ම වැරදි 52න් අතර වෙන්න ඕනේ හරියටම දික් කරන්න එපා පොඩ්ඩක්වත් එහෙම වෙන්නේ නැහැ හරි එහෙම යා කරොත් වැරදි මොකද මේ නතර වෙන තැන තමයි දත්ත ප්‍රමාණය වෙනස් වෙනවා මේක තව යා කරොත් 52යි 52න් නතර වෙන්න ඕනේ ඒක ඊටාම වැදගත් හරි මෙතෙන්ට යනකල් හදාගමු ඉස්සෙල්ලම ඊගාවට අහන්නේ මොකද්ද කියලා බලමු ඊගාවට අහන්නේ දැන් වක්‍රයත් ඇඳා අපි දැන් මේකේ වක්‍රයත් ඇඳා මේ ගන්න නේ right දැන් ඊගාවට පළවෙනි කොටස මාතේ ලිව්වා දෙවෙනි කොටස සමුච්චිත සංඛ්‍යාත වගුව පිළියෙල කරා එකත් හරි තුන්වෙනි කොටස සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇඳා එකත් හරි ඊගාට පළමු චතුර්ථකය සොයන්නේ කියන්නේ Q1 හොයන්න කියලා කියනවා. අපි සාමාන්‍ය විදිහටම හදාගෙන යනවා. ඔන්න බලන්න. Q1 හොයන්න යන්නේ. එහෙනම් රෝම ඉලක්කම් 2 අපි හොයන්න යන්නේ Q1. ඊතලයක් ගන්න අර කලින් විදිහටමයි. සංඛ්‍යා ප්‍රමාණය, දත්ත ප්‍රමාණය වගුවෙන් හොයනවා නම් හොඳට තේරුම් ගන්න ළමයි මෙතන වැදගත් දෙයක් කියලා දෙන්න යන්නේ. වගුවෙන් හොයනවා නම් මෙන්න මේ කොළ පාටින් highlight කරේ සමුච්චිත සංඛ්‍යාත එකේ අග එක බලන්න මෙන්න මෙතන තමයි සමුච්චිත සංඛ්‍යාත එකේ කොනේ එක තමයි දත්ත ප්‍රමාණය වෙන්නේ 52. ඒ කියන්නේ 30ට වැඩි නිසා එකතු කරන්නේ නැහැ. ඊගාවට වක්‍රයෙන් හොයනවා නම් දැන් අපි හිතමු වගුව දීලා නැහැ. ඒගොල්ලෝ වක්‍රය ඇඳලා දීලා අපෙන් ප්‍රශ්න අහනවා. දැන් මම මේ කියලා දෙන්නේ ගාන සම්පූර්ණයෙන් මුල ඉඳලම කරන්න අමාරුම ගානක් හදන්නයි මේ කියලා දෙන්නේ. මුල ඉඳලම වගුවත් ගහගෙන වක්‍රයත් ඇඳගෙන උත්තර ලියන්නයි කියලා දෙන්නේ. විභාගෙට මෙච්චර අමාරුයි දාන්නේ. ඒක නිසා මේක ඒගොල්ලෝ වක්‍රය ඇඳලා දුන්නා කියලා හිතන්නකෝ. දැන් වක්‍රය ඇඳලා දෙනවා වගුව දෙන්නේ. එහෙනම් අපිට මේකේ අපි දැනගන්න ඕනේ දත්ත ප්‍රමාණය. කොහොමද හොයන්නේ? මෙන්න මේ නතර වෙච්ච තැන මම මේ මවුස් එක තියන් ඉන්නේ. මෙන්න මේ නතර වෙච්ච තැන අගය. මෙන්න මෙතන තමයි මේකේ දත්ත ප්‍රමාණය එන්නේ. ඒ කියන්නේ මෙතන 52යිනේ. මෙන්න මේ සමූහිත සංඛ්‍යාත එක බලන්න ඕනේ මෙතන. 52යි. එහෙනම් දත්ත ප්‍රමාණය 52. ඒකයි මම කිව්වේ මේක නිකන් යා කරන්න එපා. තව දිගට එතකොට වරදිනවා. එහෙනම් දත්ත ප්‍රමාණය වෙන්නේ 52යි මේකේ. එහෙනම් Q1 හොයද්දී දත්ත ප්‍රමාණයට ලියනවා 52යි 30ට වැඩි නිසා එකතු කරන්නේ නැහැ. Q1 හොයනකොට 4න් 1ෙන් ගුණ කරනවා. Q2 හොයද්දී 2න් 1ෙන් ගුණ කරනවා. Q3 හොයද්දී 4න් 3ෙන් ගුණ කරනවා. ඒවා නීති. දැන් ඉර උඩ ඉරයට කපන්න පුළුවන්. 4 වරක් 1යි 52 4න් බෙදුනාම 13යි නේද? 5ට 4 වරක් 1යි 12ට 3යි 13යි. දැන් ඊගාට ඔන්න දැන් ආපහු බලා ගන්න. දැන් අපිට මේක Q1 හොයන්න යන්නේ. අපි වගුවෙන් හෙව්වනම් කොහොමද හොයන්නේ? 13 තියෙන්නේ මොන සංඛ්‍යා දෙක අතරද කියලා හොයනවා. 13 තියෙන්නේ මොන දෙන්න අතරද? මේ දෙන්න අතර. එහෙනම් අපි වැඩි එක්කෙනානේ තෝරගන්නේ. එහෙනම් අපි වගුවෙන් ලිව්වනම් 21 29 කියලා ලියන්නේ. මොකක්ද ඒකේ තේරුම? Q1 අපි හරියටම දන්නේ 21යි 29යි අතර ඉන්නවා කියලා දන්නවා. ඒ කියන්නේ 21 වෙන්නත් පුළුවන් 22 වෙන්නත් පුළුවන් 23 24 25 26 27 28 29 වෙන්නත් පුළුවන් දශම ගාණක් වෙන්නත් පුළුවන්. එහෙනම් හරියටම දන්නේ අපි තුමු කාගේ ඇඩ්‍රස් එකක් හොයනවා. කැලණියේ කියලා දන්නවා. දන්නේ කොහෙද කියලා හරියටම කැලණියේද කැලණියේ කොයි සීමාවෙද කියලා දන්නේ නැහැ. කැලණියකම ගොඩක් තැන්යි තියෙන්නේ. එහෙනම් මෙතන අපි මේ වක්‍රය ඇන්දේයි. වක්‍රයෙන් හොයනකොට අපිට හරියටම ඇඩ්‍රස් එක හොයාගන්න පුළුවන් කොතනද කොයි පාරද කොයි අතුරු පාරද කොතනද කොයි අංකෙද ඉන්නේ කියන එක හරියටම හොයන්න තමයි වක්‍රයක් ඇන්දේ. එහෙනම් මේ වගුවෙන් හොයනවා නම් 13 තියෙන්නේ කොහෙද කියලා ඇහුවා 20 10 20 අතර. එතකොට අපි ගන්නේ 21 29 කියලා. එහෙනම් අපිට එන උත්තරය අනිවාර්යෙන් මේ දෙන්න අතර එක්කෙනෙක් වෙන්නත් ඕනේ. නැත්නම් වැරදිලා. හරි? මේ දෙන්න අතර එක්කෙනෙක් වෙන්නත් ඕනේ. අපි බලමු දැන් මේක වක්‍රයෙන් හොයන්නේ කොහොමද කියලා.
වක්‍රයක් ඇඳනම් අනිවාර්යෙන් වක්‍රෙන්මයි හොයන්න ඕනේ ළමයි. හරි? එහෙනම් දැන් 13 නේ අපිට ආවේ. 13 හොයන්නේ මෙහෙමයි. සමූචිත සංඛ්‍යාතයකේ 13 හොයාගන්න. ඔන්න සමූචිත සංඛ්‍යාතයේ 13 හොයන්නේ කොහොමද? 10 තියෙනවා. 10 ඉඳන් 3ක් උඩින්. එහෙනම් මේ 13 දී ඕගොල්ලන් ගහගන්න මෙන්න මේ වක්‍රයට ඉරක්. 13 දී වක්‍රයට ඉරක් ගහගන්න කඩ ඉරකින්. කඩ ඉරකින් ගහන්න ඕනේ. හරි? කඩ ඉරකින් ගහගන්න 13 දී. 13 කියන්නේ 10 ඉඳන් 3ක් උඩින් මෙන්න මෙතන ඉඳලා කඩ ඉරෙන් ගහගන්න මෙන්න මෙහෙම වක්‍රයට. මෙන්න මෙහෙම ඉරක් ගහ ගන්නවා. කඩ ඉරක් ගහන්නේ. දැන් ඊගාවට ඔන්න වක්‍රය හම්බුණානේ. දැන් මෙතන ඉඳලා පල්ලෙහාට කඩ ඉරක් ගහ ගන්නවා. මෙතන ඉඳන් පල්ලෙහාට. වක්‍රය හම්බුණාට පස්සේ තව දිගටම යන්න එපා. මෙතන ඉඳන් පල්ලෙහාට කඩ ඉරක් ගහ ගන්න. 13 දී වක්‍රයට ගියා. සමූචිත සංඛ්‍යාතේ 13 දී. මෙතන 13. මෙතින් මම කියන්න 13 කියලා. ඔන්න 13 දී ගියා වක්‍රයට. වක්‍රෙන් ඊගාවට හොයනවා වක්‍රෙන් හොයනවා පල්ලෙහාට ගිහිල්ලා අගේ මොකද්ද කියලා. එහෙනම් 25ට එකක් අඩුයි. එහෙනම් මෙතන අගේ මොකද්ද? 24. 24 තමයි මෙන්න මෙතන තියෙන අගේ වෙන්නේ. එහෙනම් පළවෙනි චතුර්ථකයේ වෙන්නේ 24. ඔන්න ගෙදර ඇඩ්‍රස් එක හරියටම හොයාගත්තා 24 කියලා. ඉස්සෙල්ලා අපි කිව්වේ මොකද්ද? 13 තියෙන්නේ මොන දෙන්න අතරද? මේ දෙන්න අතර 21යි 29යි අතර. දැන් හරි නේද? 24 නේ ආවේ. 21යි 29යි අතර. නමුත් අපි මේක ලිව්වා නම් උත්තරේ 21ද කියලා දන්නේ නැහැ, 22ද කියලා දන්නේ නැහැ, 23ද, 24ද, 25ද ගොඩක් ඒවා තියෙනවා. හරියටම දන්නේ නැහැ. ප්‍රදේශයක් තියෙන්නේ. දැන් මේක හරියටම හොයාගත්තා කිව් එක කියන්නේ මෙයා තමයි කියලා 24මයි කියලා. හරියට මෙයාගේ අනන්‍යතාවය හොයාගත්තා. වක්‍රයක් අඳින එකේ තේරුම ඒකයි. දැන් අපි දැනන් ඉන්න පෑ ගණන් හදනවා වගේම තේරුම මොකද්ද කියලා නේද? රයිට්. ඊගාට අපි හොයමු කීවෙනි කොටසද මේ රෝමි ලක්කන් 2 කියලා මම දැන් මේ පළමු චතුර්ථකය හොයන්න කියන්නේ රෝමි ලක්කන් 4. මම මේක 4 කරන්නම් ඉස්සෙල්ලාම. හරි? රෝමි ලක්කන් 4යි මේකේ පළවෙනි චතුර්ථකය හොයන්න කියන්නේ. රෝමි ලක්කන් 4. රෝමි ලක්කන් 4. ඊගාට බලමු රෝමි ලක්කන් 5 මොකක්ද කියලා. රෝමි ලක්කන් 5 අහන්නේ මධ්‍යස්ථය සොයන්න. මධ්‍යස්ථයේ මැද. ඒ කියන්නේ Q2. මධ්‍යස්ථය සොයන්න කියලා කියන්නේ Q2. ඉස්සෙල්ලා වගේමයි Q2 ඊතලයක් සංඛ්‍යා ගණන 52යි 30ට වැඩි නිසා 52මයි 30ට අඩු වුණා නම් එකක් එකතු කරලා 53 කියලා ලියනවා 30ට අඩු වගේක් නම් එකතු කරලා ලියනවා ඊගාවට මේක Q2 නම් ගුණ කරන්නේ 2කින් 1කින් 52 2කින් බෙදුනහම 26යි 1කින් ගුණ කරාම 26මයි දැන් අපිට හොයන්න පුළුවන් Q2 මධ්‍යස්ථය හරියටම අපි වගුවෙන් හෙව්වා නම් 26 කොහොමද හොයන්නේ 26 තියෙන්නේ 20යි 32යි අතර. එතකොට වැඩි එක්කෙනා 32. අපි ගන්නේ 29යි 37යි අතර. හරියටම දන්නේ නැහැ මධ්‍යස්ථය කවුද කියලා. මධ්‍යස්ථය අඩංගු පන්ති ප්‍රාන්තරයේ 29යි 37යි. හරියටම දන්නේ නැහැ. හැබැයි මේ වක්‍රයෙන් අපි හරියටම හොයන්න යන්නේ. බෙදුවමාවේ කීයද 26. දැන් අපි 26 හොයන්න ඕනේ. කොහොමද 26 හොයන්නේ? ඔන්න 26 හොයන්න යන්නේ 25 ඉඳන් එකක් උඩින් මේ සමූචිත සංඛ්‍යාතයෙන් හොයන්න ඕනේ. 26 ඔන්න එකක් 25 ඉඳන් එකක් උඩින් 26 අඩ ඉරක් ගහ ගන්නවා වක්‍රය හම්බ වෙනකල් විතරයි වක්‍රය හම්බ වුණාට පස්සේ තවත් යන්නේ නැහැ වක්‍රය හම්බ වෙනකල් කඩ ඉරක් ගහගත්තා ඊගාවට වක්‍රය හම්බ වුණාට පස්සේ එතන ඉඳන් පල්ලෙහාට අඳිනවා මේකේ උත්තරේ දශමයක් අඩු වුණත් වැඩි වුණත් ලකුණු දෙනවා හරි පොඩි වෙනසක් එන්න පුළුවන් නේ 35ට එකක් අඩුයි එහෙනම් මෙතන එන්නේ 34යි 34යි එන්නේ මේ Q1 ඉස්සෙල්ලා හෙව්වා මෙන්න Q2 34යි එන්නේ 34 අපි හෙව්වේ මොකද්ද 26 හෙව්වේ 26යි හෙව්වේ එහෙනම් 26 හෙව්වාම ආවා කීයද 34 ආවා එහෙනම් අපි ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද 29 37 අතර කියලා නේද හරියටම හොයාගත්තා 34 තමයි මධ්‍යස්ථයේ මැද ඉන්නේ කෙනා 34. ඊගාවට 6 වෙනි ප්‍රශ්නේ. 3 වෙනි චතුර්ථකය සොයන්න. අහන්න තියෙන ඔක්කොම ප්‍රශ්න ටික අහලා. Q3 52යි Q3 නම් 4ෙන් 3ෙන් ගුණ කරන්න තියෙන්නේ. 4 වරක් 1යි 52ට 4 ඒවා 13යි 13 3ෙන් ගුණ කරනවා 39යි
එහෙනම් අපිට දැන් හොයන්න පුළුවන් Q3 සමානයි 39. දැන් අපි 39 හොයන්න ඕනේ. මෙන්න මේකෙන් 39 හොයන්න ඕනේ. 39 කියන්නේ 40ට එකක් අඩුයි. 40ට එකක් අඩුයි. එහෙනම් වක්‍රේ හොයාගෙන යනවා. 39 අපි හොයන්න යන්නේ. ඉන්න 39 තියෙනවා. 40ට එකක් අඩුයි. වක්‍රේ හොයාගෙන යනවා. කඩේරක් ගහගෙන. මේ කඩේර ගහන එක අනිවාර්ය නෑ. උනට කඩේර ගහ ගන්න. මහා ලොකු දෙයක් නෑ නේ. කඩේරක් ගහ ගන්න. රූල තියලා ගහන එකනේ. රූල තියලා ගහන්න ඕනේ ඈ. රූල තියලා ගහන්න ඕනේ. එහෙනම් 39 දී ඉන්නේ වක්‍රේ හම්බුනාට පස්සේ තාත් දිගටම යන්න එපා වක්‍රේ කඩාගෙන එළියටම. එකක් අඩුයි 44 එන්නේ. 44යි. Q3ට ආවේ 44යි. යටින් තමයි උත්තර ටික ගන්න. හරි පන්ති ප්‍රාන්තරයෙන්. එහෙනම් Q3ට එන්නේ 44. දැන් Q1ත් හෙව්වා Q2ත් හෙව්වා Q3ත් හෙව්වා. එහෙනම් අහන්නේ අන්තස් චතුර්ථක පරාසය වෙන්න ඕනේ නේද? අන්තස් චතුර්ථක පරාසය 7 වෙනි කොටස අහනවා. Q3ෙන් අඩු කරන්න ඕනේ Q1. Q3ට ආපු උත්තරය 44. Q1ට ආපු උත්තරය 24. අඩු කරාම එනවා 20ක් එනවා. ඔන්න අපි චතුර්ථකවල ගැටළු ආකාර 3යි 3ම කරා. මොකද්ද ගැටළු ආකාර 3? 3ම කළා කියන්නේ මේ කියන්නව නෙමෙයි මතක් කළා. හරි. උගන්වනකොට මේකේ එකකින් ගණන් 5ක් 6ක් වගේ කියලා දුන්නා මම. ඕලල් පේපර්ස් වල ගණනුත් හදලා තියෙනවා අපි දැනට. සංඛ්‍යා ටිකක් දුන්නාම චතුර්ථක හොයන්න කළා. වගුවක් ඇසුරෙන් චතුර්ථක හොයන්න කළා. ඊගාවට වගුවක් දුන්නාම පන්ති ප්‍රාන්තරයක් දුන්නාම මෙතකේ හරියටම හොයන්න බෑනේ පන්ති ප්‍රාන්තරයකදී මෙතනදී පුළුවන් අපිට හරියටම හොයන්න මේ දත්ත ටික තියෙනවා අය ගණනක් තියෙන දත්තයක්. මෙතනදී අපිට හරියටම හොයන්න බෑ පන්ති ප්‍රාන්තරයක්. ඒ වගේ වෙලාවකදී අපි කරන්නේ හරියටම හොයන්න වක්‍රයක් ඇඳ ගන්නවා. ඒතර වක්‍රයක් ඇඳගෙන අපි මේකෙදී Q1 Q2 Q3 අපිට ලේසියෙන් හොයන්න පුළුවන්. Q1 හොයද්දි මොකද කරේ 52යි දත්ත ප්‍රමාණය 4ෙන් බෙදුවම 13යි. ඔය 13 මෙතනින් හෙව්වා. ඔන්න 13 තිබ්බා. ඒක වක්‍රය හම්බෙන තැන ගත්තා. එතන ඉඳලා පල්ලෙහා ගත්තා. එතකොට ආපහු උත්තරේ 24. ඒක තමයි අපේ Q1 උනේ. ඊගාට Q2 හොයද්දිත් එහෙමයි. Q2 හොයද්දි මධ්‍යස්ථය හොයද්දි මොකද කළේ 52 දෙකෙන් බෙදුනම 26යි. ඊගාට 26 මේ වක්‍රේ සමූච්චිත සංඛ්‍යාතයකින් 26 හොයන්න ඕනේ. මෙන්න මෙතනින් 26 හොයන්න ඕනේ. ඒක වක්‍රේ හම්බුණා. වක්‍රේ හම්බුණාට පස්සේ මෙන්න මෙතන ආගේ අපි ගත්තා. එතකොට ආවත් 34යි. ඒක තමයි මධ්‍යස්ථය උනේ. මැදාගේ උනේ. ඊගාවට Q3 හොයද්දී ඒකත් ඒ වගේ 52 4ෙන් 3ෙන් ගුණ කරාම 39යි. 39 අපි මේකේ වගුවේ හොයනවා. 39 තියෙන්නේ කොහෙද? මෙතන 40ට එකක් අඩුයි. ඒකෙන් වක්‍රයට ගියා. වක්‍රයෙන් ඊගාට පල්ලෙහාට ආවා. එතකොටදී ආවා අපිට 44 Q3ට. එහෙනම් Q3 උත්තරෙත් අපි හොයාගත්තා 44යි කියලා. ඊගාට මොකද්ද කළේ? Q1 අපි හොයලා තියෙනවා. Q1ට අපිට ආව උත්තරේ 24. Q2ට ආපු උත්තරේ 34. Q3ට ආපු උත්තරේ 44. එහෙනම් අන්තස් චතුර්ථක පරාසය හොයන්න මොකද කළේ අපි? Q3ෙන් Q1 අඩු කරා. Q3ට ආවේ 44. Q1ට ආවේ 24. ඒ දෙන්න අඩු කරාම එනවා උත්තරය 20. එහෙනම් මේක තමයි අන්තස් චතුර්ථක පරාසය වෙන්නේ. එහෙනම් මම ඔයගලන්ට ඔන්න චතුර්ථක පාඩම මාද මතක් කරලා දුන්නා. එහෙනම් චතුර්ථක පාඩම ඔයගලන්ට මතක් වෙන්නේ ඇති. මම ආයි දවසක ඔයගලන්ට ජාල රේඛය සහ සංඛ්‍යාත බහුවස්ත්‍ර ඒ කොටස මුලින් ඉඳලා කියලා දෙන්නම්. එහෙනම් අදට පන්ති ඉවරයි. සියලු දෙනාටම ආයිබෝවන්.